ඔබ මේකතු වන්නේ ජීවිතය ගැන අලුතෙන් හිතන ජීවිතය ගැන අලුතෙන් කතා කරන ජීවන ගෙත්තමත් එක්ක. ඉතින් ජීවන ගෙත්තමේ අපි අද ඔබේ ජීවිතය ගෙත්තම් කරගන්න තවත් වැදගත් දෙයක් ගැන කතා කරන්න සූදානම්ින් ඉන්නවා. ජීවන ගෙත්තමේ අපි අද පොඩ්ඩක් වෙනස් විදිහේ මාතෘකාවක් ගැන කතා කරොත් හොඳයි කියලා හිතුවා. ඔබ දන්නවනේ මේ ඉතිරි කිරීම ඒ මුදල් ඉතිරි කරන මුදල් අර පරිස්සමෙන් භාවිතා කිරීම අනාගතයේ කවදා හරි දවසක ඔබට ඉතිරි කරපු මුදල් වලින් ප්‍රයෝජනයක් ගන්න තියෙනවා. ඔන්න ඔය කියන කරුණු කාරණා ටික ගන්නකොට ඔබේ ජීවිතේට ඉතාමත් වැදගත් ලෙන්ගතු වෙන කාරණාවල් ටිකක්නේ. ඉතින් අපි මේ කරුණු කාරණාත් එක්ක අද කතා කරන්න හිතුවා මේ ජීවිතයයි බැංකුවයි ගැන. ඉතින් මේ ජීවිතයයි බැංකුවයි ගැන කතා කරන්න මේ ටීවී දිදුල ජීවනකෙතේ අපි අද අපේ මැදිරියට ගෞරවයෙන් යුතුව ආරාධනා කළා මහජන බැංකුවේ කළමනාකරු ලසන්ත රණතුංග මහතාට. ආයුබෝවන් කියා පිළිගන්නවා ඔබතුමාව ජීවන ගෙත්තමට. මේ කළමනාකාරීතුමනි මේ දැන් අපි දන්නා මේ ජීවිතයයි බැංකුවයි ගැන කතා කරද්දී මේ ජීවිතයයි බැංකුවයි කියන එක මේ හරි එකිනෙකට බැඳිලා තියෙන හරි දැන් වැදගත් දෙයක් මේ අද කාලේ වෙනකොට. අපි මේ කතාව මෙහෙම පටන් ගමුකෝ මේ ඇත්තටම මේ බැංකු ක්‍රමය කියන්නේ මොකක්ද කියලා. බැංකු ක්‍රමය කියන්නේ ඇත්තටම මූල්‍ය අතරමැදිකරණය කියලා අපිට සරලව කියන්න පුළුවන්. මූල්‍ය අතරමැදිකරණය කියලා කිව්වහම මේක ටිකක් බරපතල වචනයක් වගේනේ. අපේ සමාජයේ ගොඩක් දෙනෙක් ළඟ මේ විෂමතාවයක් තියෙනවා. විෂමතාවය කියන එකේ තේරුම සමහරක් අය ළඟ මුදල් තියෙනවා, සමහරක් අය ළඟ මුදල් නැහැ. දැන් බැංකුව කරන්නේ මේ මුදල් තියෙන අයගේ මුදල් නැති පාර්ශවයන්ට ලබලා දෙන කාරණේ. ඒ කියන්නේ අතරමැදි දේ තමයි මෙතෙන්දි කරන්නේ. දැන් මුදල් දෙන කෙනාටත් මේක ඕනනම් කරන්න පුළුවන්. කෙලින්ම මුදල් නැති කෙනෙකුට දෙන්න. නමුත් ඔහුට ලොකු අවදානමක් තියෙනවා. ඒ තමුන් දෙන මුදල ආපහු තමුන්ට ලැබෙයිද? තමුන්ට ඒකේ ප්‍රතිලාභයක් විදිහට පොලිය ලැබෙයිද? වගකීමක ප්‍රශ්නයක් තියෙනවා. මේ එතකොට මේ වගකීම කළමනාකරණය කරලා තැන්පත්කරුවන්ගේ මුදල් ආරක්ෂා කරගන්න එකත් ඒගොල්ලන්ට ප්‍රතිලාභ ලබා දෙන එකත් පොලියක් විදිහට ඒකම මුදල් අවශ්‍ය පාර්ශවයට ණය විදිහට මුදල් සැපයුම් කරන එකක් තමයි බැංකුවේ කාර්යභාරය වෙන්නේ ප්‍රධාන විදිහට. ඒතර මේ ඔය බැංකුවේ කාර්යභාරය ගැන කතා කරගෙන යනකොට මේ දැන් බැංකුව එක්ක ගනුදෙනු කරනවා කියන එක දැන් අද වෙනකොට මේ අපි හැමෝම දන්න කාරණාවක් නේ. බැංකුවයි ජීවිතය කියන එක නිකන් හරියට එකිනෙකට බැඳලා තියෙනවා කියලා අපි කලිනුත් කිව්වා. ඉතින් මේ බැංකුවක් එක්ක ගනුදෙනු කිරීමේ තියෙන වැදගත්කම මොකක්ද? ගොඩක් වැදගත්. බැංකුවක් එක්ක සම්බන්ධ වුණාම තමයි අපිට නිසියාකාරව අපේ කටයුතු සියල්ල කරගන්න පුළුවන් වෙන්නේ. අපි ගොඩක් වෙලාවට ඉස්සර පුරුදු වෙලා තිබුණේ අපි හම්බ කරන මුදල් ගෙදරම තියලා තිබුණා. නැත්තම් කොහේ හරි ඇඳක් යට නැත්තම් වෙන තැනක අපි සංගවලා තිබුණා. නමුත් මේක ගොඩක් අවදානංකාරී. විවිධ සොරුන්ගෙන් නැත්තම් වෙනත් දේවල් වලින් අපිට මේ මුදල හානි වෙන්න පුළුවන්. දැන් බැංකුවේ මේක තැන්පත් කරොත් තමුන්ගේ මුදලට ආරක්ෂාවක් ලැබෙනවා. ඒක මේකට පොලියකුත් ලැබෙනවා. ආයෝජනයක් වෙනවා. ඒකම අපි නිකන් ඒක පුළුල් විදියට එතෙන්දි බැලුවොත් බැංකුව මේ ගන්න ලාභයෙන් කොටසක් බදු විදියට රජයට යනවා. එතකොට රජයේ මහා පරිමාණ කරන කාර්යයන්වලදී තමුණුත් දායක වුණා කියලා සතුටක් ලබන්නත් පුළුවන්. එතකොට මේ මුදල් ඕන කරන අය මුදල් බැංකුවෙන් ණය මුදල් විදියට ගනිද්දී ඒගොල්ලන්ටත් දැන් බාහිර පාර්ශවයන් වලින් ණය ගන්න ගියපුවාම තමයි ඒ කියන්නේ මේ නීති අනුකූල පාර්ශවයන් නොවන තැන් වලින් විශේෂයෙන් මුල්‍ය ආයතන නොමැතිව අපි බාහිර පාර්ශවයන් වලින් ණය ගන්න බලනවා. එහෙම අය ඉන්නවා. හැබැයි එහෙම වුණොත් වෙන්නේ ඒගොල්ලෝ අධික පොලියක් අය කරලා මේ ගනුදෙනු කරුව නැත්නම් ණයකරුව අමාරුවේ වැටෙනවා. අපි හිතමු ව්‍යාපාරයක් කරන කෙනෙක් කියලා. අනිවාර්යෙන් බැංකුවකට ගිහිල්ලා තමයි මේ ණය මුදලක් ගන්න ඕනේ. කිසිම වෙලාවකදී මම පොදුවේ කියන්න කැමති ඔය පොලියට දෙන තනි පුජ්‍යලිය විදිහට ඉන්න අයගෙන් කවදාකවත් ණය මුදල් ගන්න උත්සාහ කරන්න එපා. තමුන් ලොකු රැවටීමකටපත් වෙන එක තමයි අවසානයේදී වෙන්නේ. එතකොට මේ දැන් අපි දන්නා මේ පසුගිය කාලේ COVID-19 කියන වසංගත තත්ත්වයත් එක්ක අපේ රටට ලොකු අභියෝගයක් ආවනේ. ආර්ථිකද සමාජයේද හැම පැත්තකින්ම අපේ රටට COVID-19 වසංගතය ආවා. ඉතින් මේ COVID-19 වසංගතය බැංකුවට බලපෑවේ කොහොමද? අනිත් ආයතනට වගේම බැංකුවටත් මේක බලපෑවා. නමුත් අපිට කවදාකවත් ඒ කියන්නේ සමස්ත බැංකු කටයුතු කරන කාර්යමණ්ඩලයට මම මේ අවස්ථාව උදා කර ගන්නවා ඒගොල්ලන් ලොකු ස්තුතියක් කරන්න. දැන් අපි බොහෝ ආයතන
වහලා දාලා ගෙදර හිටියේ. ඒ කියන්නේ ඒගොල්ලන්ට එන්න හැකියාවක් තිබුණේ නැහැ. නමුත් බැංකුව කියලා කියන්නේ සියලුම රටේ තියෙන සියලුම අංශ ක්‍රියාත්මක වෙන්න මේ බැංකුව අත්‍යවශ්‍යයි. ඒ නිසා වෙන්න අපිට මේ කොච්චර කොවිඩ් හැදුනත් බැංකුවට නෑවිත් ඉන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ නිසා සමස්ත කාර්ය මණ්ඩලයම හැමදාම මේ බැංකුවට කටයුතු සඳහා එන්න උනා කොරෝනා තිබුණත්. එහෙම නොවුණා නම් එහෙම අත්‍යවශ්‍ය තව බොහෝ කාර්යයන් වැඩ කරානේ මේ කොවිඩ් කාලෙදී. හමුදාව සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මේ වගේ විවිධ ආයතන මේකට බොහොම ලොකු කාර්යභාරයක් කරා. දැනටත් ඒගොල්ලෝ මේ විදිහටම කරගෙන යනවා. හැබැයි පිටිපස්සෙන් ඉන්නේ බැංකුව. ඒගොල්ලන්ට අවශ්‍ය මූල්‍ය පහසුකම් දෙන්න, ඒගොල්ලන්ගේ වැටුප් ගෙවන්න. දැන් විදේශ වලින් දැන් අපි හිතමුකෝ එන්නත් ගෙන්නනවනේ. දැන් මේ වගේ ඒ අතරමැදි කාර්යයන් වලදී විදේශගත විදිහට මේවා කරනත් අනිවාර්ය බැංකුව සම්බන්ධ වෙන්න ඕනේ. එතකොට බැංකුව නොතිබුණොත් මේ කාරණා කරන්න බෑ. ඉතින් බැංකු කාර්ය මණ්ඩලය කොවිඩ් කියලා නතර වුණේ නැහැ. ඒගොල්ලෝ හැමදාම වගේ තමුන්ගේ කාර්ය කැප කරා උපරිමයෙන්. ඉතින් අර ඒගොල්ලෝ පෙනෙන්නේ කොහෙවත් ඇගීමකට ලක් වෙන්නේ නැහැ. ඉතින් මම උත්සාහ කරනවා මේ වෙලාවේදී ඒගොල්ලන්ට ඒගොල්ලන් කරපු ඒ කැපකිරීමට ලොකු ගෞරවයක් අත් කළා දෙන්න ඒගොල්ලන්ට ස්තුති පුද කරා. එතකොට මේ අර දැන් අපි දන්න මේ රුපියල් 5000ක් ලබා දීමේ වැඩපිළිවෙලක් ගියානේ මේ දැන් ඔය පසුගිය කාලේ වසංගත තත්ත්වයත් එක්ක. ඒතකොට මේ වසංගත තත්ත්වයත් එක්ක මේ රුපියල් 5000 මුදල ලබා දෙන එකේදී බැංකුව යම් කිසි කාර්යභාරයක් ඉටු කළා. ලොකු කාර්යභාරයක් ඇත්තරම කරේ බැංකුව. දැන් පිටදී අපිට පේන්න පුළුවන් අර එළියේදී ගිහිල්ලා මුදල් දෙනවා කියලා. ඒ කියන්නේ ඒක පිටදී පේන එක මාධ්‍ය හරහා පේනවා. නමුත් ඇතුලෙන් මේ මුදල් ලබලා දෙන්න රජයත් එක්ක එකතු වෙලා කටයුතු කරන්නේ බැංකුව. ඒකට මූලික වුණා සමෘද්ධි ආයතනය, ඒ කියන්නේ සමෘද්ධි දෙපාර්තමේන්තුව. මේ දෙන දේවල් අපි ලංකා පුරා බෙදා හැරලා, ඒ කියන්නේ සියලුම බැංකු ශාඛාවල් වලට මේ මුදල් බෙදා හැරලා ඊට පස්සේ මේවා භෞතිකවත් අපි දෙන්න එපයි. ඒ කියන්නේ මුදල් ටික නිකම්ම ගිණුම්ගත කරත් ලබා දෙන්න හැකියාවක් නැහැ. එතකොට භෞතික විදිහටත් මුදල් ඕන කරන තැන් වලට සංසරණය කළා මේක සමාජයට බෙදා හරින ඇතුළත ඉඳලා, ඒ කියන්නේ පිටිපස්සෙන් ඉඳලා තිරේ පිටිපස්සෙන් ලොකු කාර්යභාරයක් කරේ බැංකුව. තිරේ පිටිපස්සේ ඉඳන් ලොකු කාර්යභාරයක් බැංකුව ඒ වසංගත තත්ත්වයේ යටතේදී කරලා තියෙනවා. ඉතින් දැන් ඔබේ හිතේ ගොඩක් ප්‍රශ්න ඇති වෙලා ඇති. දැන් මේ බැංකුවයි ජීවිතයයි කියන මාතෘකාව ගැන කතා කරද්දී මේ ලොකු ප්‍රශ්න ගොඩක් හිතේ ඇති නැතිනේ. සමහර අය ඉන්න කලමනාකාරීතුමනි මේ ATM කාඩ් එකක් පාවිච්චි කරන්න දන්නේ නැති අය. ඒ කියන්නේ මම කියන්නේ සමාජයේ යථාර්ථය. ඒ කියන්නේ මිනිසුන්ට තාම හරි හැටි මේ බැංකු සේවාවන් පිළිබඳව මේ බැංකුත් එක්ක ගනුදෙනු කරන විදිහ ගැන තාම හරි හැටි අවබෝධයක් නැහැ. ඒක තමයි ඇත්ත. ඉතින් අද ජීවන ගෙත්තමේ අපි බලාපොරොත්තු වෙන ඔබේ ජීවිතය ගෙත්තම් කරගන්න. ඔබේ ජීවිතයේ හෙට දවස සාර්ථකව ඉදිරියට යන්න මේ බැංකුවත් එක්ක ගනුදෙනු කිරීමේදී ඔබ හැසිරිය යුතු ආකාරය, ඔබ ක්‍රියා කළ යුතු ආකාරය ගැන ඉතාමත් වැදගත් පුළුල් කතිකාවතක් ගොඩනගන්නට. ඉතින් ඒත් එක්කම අපි ඉස්සෙල්ලම කතා කරමු මේ ATM කාඩ් එක ගැන. මේ ATM කාඩ් එක ගැන කතා කරද්දී අපි ඉස්සෙල්ලම පොඩ්ඩක් දැනවත් කරමු මොකද්ද මේ ATM කාඩ් එක කියන්නේ? ගොඩක් වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ ධනංජය. දැන් අපි බැංකුවක් එක ගනුදෙනු කරද්දී ඉස්සර අපි බැංකුවට ඇවිල්ලා ගොඩාක් මේ දකින්න ප්‍රේක්ෂකයෝ ඇති ටිකක් වයස අය ඒගොල්ලන්ගේ කාර්ය බැංකුවකට ගිහිලා ටෝකන් එකක් අරගෙන තමයි අපිට මුදල් ඕන කරන ප්‍රමාණයක් ගන්න පුළුවන්කම තිබුණේ. බැංකුවේ ඇතුලේ ගොඩාක් වෙලා රැඳිලා ඉන්න උනා. දැන් මේක වළක්වන්න අලුත් තාක්ෂණයේ සියලුම බැංකු භාවිතා කරනවා. එතකොට තමුන්ගේ ගිණුමෙන් මුදල් ආපසු ගන්න නැත්නම් වෙනත් බාහිර පාර්ශ්වයන්ට ගෙවීම් කරන්න මේ කාඩ් පත ATM කාඩ් පත යොදා ගන්න පුළුවන්. මේ ATM කාඩ් පත දැන් අපි බොහොම සරලව භාවිතා කරන දෙයක් බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් මේක මම ගනුදෙනුකරුවන්ට ආරාධනා කරනවා මේක ඇත්තටම භාවිතා කරන්න බය වෙන්න එපා කියලා. ඉස්සරම ඔබතුමාට මතක ඇති මේ දුරකථනය, ඒ කියන්නේ අතේ ගෙනියන රැගෙන යන මොබයිල් ෆෝන් එක ආපුවාම මේකත් භාවිතා කරන්න ටිකක් බයෙන්නේ තිබුණේ. ඉතින් මේක ගන්න ගියපුවාම ප්‍රශ්නයක් වෙයි කියලා හිතුණා. නමුත් ඒක කරන්න තියෙන බොහොම සීමිත කාරණා ටිකක්. අපිට ATM යන්ත්‍රය ළඟට ගිහිල්ලා අපිට ATM කාඩ් පතක් ගත්තාම තමන්ගේ අපි හිතමු ඉතුරුම් ගිණුමක් තියෙනවා නම් මේ ඉතුරුම් ගිණුමට කාඩ් පතක් ගන්න පුළුවන්. මේ ගන්න කාඩ් පතට කියනවා අපි ATM කාඩ් පත නැත්නම් ඩෙබිට් කාඩ් පතක් කියලා කියනවා. ඊට අමතරව තව කාඩ් පත් තියෙනවා ක්‍රෙඩිට් කාඩ් පත් කියලා. ඒකට කියන්නේ ණය කාඩ් පත්. අපි වෙනම කතා කරමු ඒක. ATM කාඩ් පතක් අපි ගත්තාම මේක
ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයකට ගෙනහිල්ලා. නැත්නම් අපි සරලව අපි සාමාන්‍ය භාවිතය කියන්නේ ATM මැෂින් එකකට ගිහිල්ලා මේක කාඩ් එක දාලා තමුන්ගේ රහස් අංකය ඇතුළත් කරන්න ඕනේ. රහස් අංකය ඇතුළත් කරපුවාම මේ හැම දෙයකටම මේ ATM යන්ත්‍රය හරහා විමසනවා තමුන්ගේ මොනවද කරන්න ඕනේ. රහස් අංකය ඇතුළත් කරන්නත් විමසනවා ඔබ දැන් රහස් අංකය ඇතුළත් කරන්න කියලා. එතකොට මුදල් ආපසු ගැනීමේදී ඒකේ ප්‍රධාන විදියට ස්ක්‍රීන් එකේ පෙන්නනවා, තිරේ පෙන්නනවා තමුන්ට ඕන කරන රවුම් ගණන් ටිකක්. ඒ කියන්නේ රුපියල් 5000 10000 ඒ විදියට පෙන්නනවා. ඉතින් ගොඩක් දෙනෙක් හිතන්න පුළුවන් මේ ඒම ගාණක්ම පමණයි ගන්න ඕනේ කියලා. නෑ නෑ එහෙම නෑ. තමුන්ට ඕන කරන ගාණකුත් ඕනනම් මේකට ඇතුළත් කරලා ගන්න පුළුවන්. එතකොට මේක බොහොම ආරක්ෂිත ක්‍රියාපිළිවෙතක් වෙන්නේ. එකම දේ ගනුදෙනු කරුවන්ට දැනුවත් කරන්න ඕන දේ මේ ATM කාඩ් එක කවදාකවත් අන්සතු කරන්න එපා. අපි බැංකුව විදිහටත් අපේක්ෂා කරනවා මේක කාටවත් දෙන්නේ නැති වෙයි කියලා. දැන් ගොඩක් වෙලාවට අපි උත්සාහ කරනවා යාළුවෙකුට දීලා ATM කාඩ් එකයි PIN නම්බර් එකයි. ඒ කියන්නේ රහස් අංකයයි දීලා මුදල් ගෙන්න ගන්න. ඒක ඇත්තටම වැරදි. එහෙම කරන්න එපා. කලම්නාකාරීතුමනි පොඩි ප්‍රශ්නයක්. දැන් හදිස්සියෙන් හරිය මේ ATM කාඩ් එක නැති වුණොත් මොකද කරන්නේ? වැදගත්ම දෙයක්. වහාම මේ දැන් තමුන් ගනුදෙනු කරන බැංකුවේ හොට්ලයින් එකක් කියලා එකක් තියෙනවා. කියන්නේ හදිසි දැනුම් දීම් කරන අංකයක් තියෙනවා, කෙටි අංකයක්. ඒ කෙටි අංකය මගින් ශනිකව තමුන්ගේ කාඩ් එක නැති වුණා කියලා දැනුවත් කරන්න ඕනේ. එතකොට තමුන්ගේ හැඳුනුම්පත් අංකය මගින් අපි තුමුක අංකය මතක නැති වුණොත් දැන් කාඩ් එකට දීලා තියෙන අංකයක්. ඒ අංකය මතක නැතුණයි කියලා පොඩ්ඩක්වත් කනගාටු වෙන්න එපා. තමුන්ගේ හැඳුනුම්පත් අංකය දීලා මේක වහාම නතර කරන්න ඕනේ. ඒ කියන්නේ එතකොට ඒගොල්ලන්ට පුළුවන් ඒකෙන් ගනුදෙනු කිරීම නවත්තන්න. එහෙම නතර කරෝතින් මුකුත් කරගන්න හැකියාවක් ලැබෙන්නේ මේ කාඩ් පත හම්බුණු කෙනාට. එහෙම නොවුනොත් මේක ලබා ගන්න වංචනික පුජ්‍යලයක අතරපත් වුණොත් මේ කාඩ් එක එයාට පුළුවන් මුදල් ලබා ගැනීම ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ රහස් අංකේ නැහෙනේ. නමුත් භාණ්ඩ ලබා ගැනීම කරන්න පුළුවන්. ඒ නිසා ඒකේ ලොකු අවධානමක් තියෙනවා. වහාම තමුන්ගේ බැංකු ශාඛාවට හෝ අර හදිසි ඇමතුම් අංකයට දැනුම් දීලා මේකේ ක්‍රියාකාරීත්වය නතර කිරීම අනිවාර්යෙන් කරන්න ඕනේ. කළ යුතුම දෙයක්. කළ යුතුම දෙයක්. එතකොට මේ කලමනාකාරීතුමනි මේ දැන් ඔය කාඩ් එක එහෙම නැත්නම් ATM එක කාඩ් එක හදාගන්නේ කොහොමද කියලා සමහර කට්ටිය දන්නේ. අපි පොඩ්ඩක් ඒ පිළිබඳව දැනුවත් කරලෙමු. කාඩ් එක හදාගන්නේ කොහොමද? අන්න හරි. දැන් බොහෝ බැංකු අලුතෙන් ගිණුමක් විවෘත කරන අවස්ථාවේදීම මේ ගනුදෙනු කරුට මේ කාඩ් පත ලබා දෙනවා. එතකොට එයා පොඩි ඉල්ලීමක් කිරීම විතරයි අවශ්‍ය වෙන්නේ. නමුත් අපි හිතමුකෝ ගිණුමක් පවත්වාගෙන යන කෙනෙක් ඉන්නවා නම් බැංකුවට ගිහිල්ලා වෙනම අයදුම් පත්‍රයක් තියෙනවා පුරවන්න. මේක ලොකු කාරණා අහන්නේ නැහැ. සරල කාරණා ටිකක් තමුන්ගේ තොරතුරු ඇතුළත් කරලා අස්සම් කරලා දුන්නාම අපි කාඩ් පත ලබලා දෙනවා. ඒ වෙලාවෙම ගොඩක් වෙලාවට මේ රහස් සංකේත ලබලා දෙනවා. ඉතින් එතකොට දැන් අර අපි එකම දේ මේක බැංකුවට යන්නේක විතරයි දැනට තියෙන්නේ. බැංකුවෙන් අනිවාර්යයෙන් මට කාඩ් පතක් ඕනේ කියලා කිව්වහම බැංකුවෙන් ඒ කාරණේ කරලා දෙනවා. ඒ නිසා බය වෙන්න එපා කවුරුත්. තම ඕනම බැංකුවකින් මේ කාඩ් පත බොහොම සරලව දැන් ඉස්සර වගේ ලොකු වෙලාවක් යන්නේ නැහැ. ඉවලෙම ගන්න පුළුවන්. ඉතින් තව උපදේශක් දෙන්න තියෙන්නේ මේ කාඩ් පත පාවිච්චි කිරීමේදී අපි පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ. අපි කාඩ් එක ගත්තාම මේක ඉතින් අපි පර්ස් එකේ දාගෙන යනවනේ. පිරිමියයි පර්ස් එකේ දාගෙන යනවා. කාන්තාවුනුත් තමුන්ගේ මුදල් දාන පසුම්බිය දාගෙන යනවා. දැන් අපි හිතමුකෝ මේ පසුම්බිය දාගෙන පිරිමි පාර්ශවයේ අපි හිතමු පිටිපස්සේ සාක්කුවේ දාලා මේක වාඩි වෙලා යනවා කියලා. ඉතින් එතකොට මේක තැලීමකට ලක් වෙන්න පුළුවන්. එතකොට ප්‍රශ්නයක් තියෙන සමහරක් වෙලාවට හදිසි අවස්ථාවකදී මේක කාඩ් එක භාවිතා කරලා මේ මුදල් ලබා ගන්න ගියපුවාම අර යන්ත්‍රයට කියව ගන්න හැකියාවක් නැතුව යනවා මේ කාඩ් එක තැලිලා පොඩි වෙලා තිබුණොත්. ඉතින් මම යෝජනා කරනවා පොඩියට, ඒ කියන්නේ පොඩි කාරණා මේවා. නමුත් දැන් අපි වාඩි වෙන වෙලාවේ පර්ස් එක අරගෙන ඉස්සරහා සාක්කුවෙන් දාගන්න පුළුවන්. අපි තුන් බස් එකේ යනවා කියලා. ඉතින් ඒ වෙලාවට විතරක් ඉස්සරහා සාක්කුවෙන් දාගෙන යනවා. ඊට පස්සේ පිටිපස්ස සාක්කුවට මාරු කරාට කමක් නැහැ. කාන්තාවනුත් ඒගොල්ලන්ගේ හෑන්ඩ් බෑග් එකේ මේක දාගෙන යනවා නම් ඉතින් මගදී හැමෙන් අපි තුන් බස් එකේ යනවා කියලා. දැන් යාළුවන්ගේ බෑග් එහෙමත් මේක උඩින් දාගන්නවනේ. එහෙම නෙමෙයි. ඒක උඩින් තියාගෙන අනිත් ඒවා පල්ලෙහාන් තියාගත්ත. මේ සරල කාරණා. නමුත් එහෙම තියාගන්න දැනගන්න එක වටිනවනේ. නැත්තම් සමහරක් වෙලාවට හිතනවා කාඩ් එක දානවා මේක දැම්මට වැඩ කරන්නේ නැහැ නේ කියලා. ඉතින් අර ඒක තැලීමකට නැත්තම් හානි වීමකට ලක් වුණොත් මේ යන්ත්‍රය මගින් ඒක හරියට වැඩ කරන්නේ නැහැ. සුළු කාරණයක්. නමුත් බරපතල අවස්ථාවකදී අපිට මේක වැදගත් වෙනවා. සුළු කාරණාවල් වුණත් වැදගත් වෙන දේවල් ගැන කතා කරන්න ජීවන ගෙත්තම. තවත් බැංකුවයි ජීවිතය ගැන ලොකු විස්තර වගේක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් රැඳී සිටින්න
දැන් අපි කෙටි විරාමයකට යමු වෙනවා. විරාමයෙන් පසු නැවතත් හමු වෙමු ජීවන ගෙත්තම තුලින්. විරාමයෙන් පසු නැවතත් ඔබ එකතු වෙන්නේ ජීවන ගෙත්තමත් එක්ක. ඉතින් අපි ජීවන ගෙත්තමෙන් කතා කර හිටියේ මේ බැංකුවත් එක්ක ඔබ ගනුදෙනු කරන්න ඕනේ කොහොමද? ඔබේ ජීවිතය ගෙත්තම් කරගන්න බැංකුව කොහොමද ඔබේ ජීවිතයට එකතු කරගත යුත්තේ කියලා. ඉතින් අපි කතා කර හිටියා මේ ATM කාඩ් එක ගැන. කලමනාකාරීතුමනි. දැන් මේ ATM කාඩ් එකෙන් දැන් සල්ලි ගන්න එක විතරක් නෙවෙයිනේ. ඊට එහා ගිය තව ලොකු සේවාවන් ටිකක් ඇති මම හිතනවා. ඉතින් අපි පොඩ්ඩක් ඒ ගැනත් කතා කරලා යමු. ඇත්තටම මේ ATM කාඩ් පත ඉස්සර ගොඩක් දෙනෙක් හිතුවේ මේකෙන් මේ මුදල් ලබා ගැනීම පමණයි කරන්න පුළුවන් කියලා. එහෙම නෙවෙයි. මේ කාඩ් පත තමුන්ට ගිහිල්ලා ඕනම තැනක භාණ්ඩ ලබා ගන්න භාවිතා කරන්න පුළුවන්. එතකොට ATM කාඩ් පත ඒ කියන්නේ ඒක කියන්නේ හර කාඩ් පත කියලා. බැර කාඩ් පතත් මේ විදිහටම භාවිතා කරලා කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි ණය කාඩ් පතක් කියලා කියන්නේ. ඒකත් ඒ විදිහටම භාවිතා කරන්න පුළුවන්. මුදල් ගෙවන්න විතරක් නෙමෙයි අපිට අපි දුම් බිල් පත් ගෙවන්න භාවිතා කරනවා නම් තමුන් බිල්පත් ගෙවන යන්ත්‍රයක් මාර්ගයෙන් ගෙවනවා නම් කාඩ් පත යොදලා තමුන්ගේ ගිණුම හර වෙනවා. එතකොට බිල්පත් ගෙවීමත් කරන්න පුළුවන්. එතකොට අපිටම අන්තර්ජාලය හරහා ගෙවීම කරනවා කියලා. ඒකටත් මේ කාඩ් පත යොදා ගන්න පුළුවන්. පහුගිය කාලේ ගොඩක් දෙනෙක් දැන් මේ ඔන්ලයින් බැංකින් වලදී ඒ කියන්නේ විශේෂයෙන් මේ දරුවෝ අධ්‍යාපන කටයුතු සඳහා මුදල් ගෙවීම කරා තමුන්ගේ මේ අමතර පන්ති වලට. එතකොටත් මේ කාඩ් පත යොදලා ගෙවීම කරන්න පුළුවන්. ඒ ගෙවනකොට අනිවාර්යෙන්ම මේකේ අහනවා අංකයක්. ඒතර කාඩ් පතේ තියෙනවා පිටුපස්සේ අංක 3කින් සමන්විත අංකයක් මේක එතෙන්දි භාවිතා කරන්න ඕනේ. එතෙන්දි භාවිතා කරන්නේ රහස් අංක නෙවෙයි කාඩ් පතේ තියෙන අංකේ. ඒක භාවිතා කරලා අපිට බාහිරව ගෙවීම කරගන්න පුළුවන්. ඒ කියන්නේ එතකොට මුදල් ලබා ගැනීම පමණක් නෙවෙයි අමතර ගෙවීම සඳහා මේක බොහෝ තැන්වලදී භාවිතා කරන්න පුළුවන්. කලමනාකාරීතුමනි දැන් මේ දැන් ඩෙබිට් කාඩ් එක නැත්නම් ATM කාඩ් එකට අමතරව අපි දැන් ඔබතුමා කලින් කිව්වා දැන් මේ අර ණය ලබා ගැනීමේ කාඩ් පද එහෙනම් දැන් ක්‍රෙඩිට් කාඩ් එක අපි පොඩ්ඩක් ඒ ගැනත් කතා කරමු. කොහොමද මේ දැන් අපි ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්නකොට දැන් අපේ ගිණුමේ කොච්චර මුදලක් තියෙන්න ඕනද ඊළඟට ක්‍රෙඩිට් කාඩ් එකකින් අපිට ගන්න පුළුවන් සේවා මොනවද කියලා පොඩ්ඩක් පැහැදිලි කරගෙන හිටියොත්. ඔව්. දැන් ප්‍රධාන විදිහට බැංකුවක් නිකුත් කරන කාඩ් පත් දෙකක් තියෙනවා. එකක් තමයි අපි මුලින් කතා කරපු ATM කාඩ් එක කියලා කියන එක. ඒකට කියන්නේ හර කාඩ් පත. නැත්තම් මේ ඊළඟට ණය කාඩ් පතක් කියලා අපි කියන්නේ ඇත්තටම ගිණුමේ මුදල් නැතිව අපිට භාවිතා කරන්න දෙන කාඩ් පතක්. ඒකෙදි ගනුදෙනුකරුගේ හැකියාවන් එක්ක සලකලා බැංකුව මගින් තීන්දුව කරනවා එයාට කොච්චර ණය සීමාවක් ලබලා දෙනවද කියලා. එතකොට තමුන්ගේ වැටුප මත නැත්නම් තමුන්ගේ ආදායම මත තමයි මේක තීන්දුව වෙන්නේ. එතකොට තමුන්ට දන ලබා දෙන ණය සීමාව අපි හිතමු උදාහරණයකට ලක්ෂයක සීමාවක් ලබා දුන්නා කියලා. ඒ කියන්නේ ඒ කියන්නේ ලක්ෂයකින්ද සීමාව පටන් ගන්නේ නැත්නම් උදාහරණයක් විදියට. නෑ උදාහරණයක් විදියට මම මේ කිව්වේ. දැන් එයාගේ හැකියාව මත තමයි මේ බැංකුව මේක තීන්දුව කරන්නේ. ඉතින් සමහරක් වෙලාවට 25000ත් මේක වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. ඔව්. එතකොට එයාගේ හැකියාව, එයාගේ ගෙවීමේ හැකියාව මත තමයි ඇත්තටම මේක තීන්දුව වෙන්නේ. එතකොට එයාගේ වැටුප් පත්‍රිකාව බලලා නැත්නම් වෙනත් ආදායම් මුලාශ්‍ර බලලා තමයි බැංකුවක් මේක තීන්දුව කරන්නේ. කොච්චරක් දෙන්න ඕනද කියලා ණය සීමාව. ඒ සීමාව ලබා දුන්නාට පස්සේ ගනුදෙනුකරුට පුළුවන් ඕනෑම තැනකට ගිහිල්ලා තමුන්ගේ කාඩ් පත භාවිතා කරලා භාණ්ඩ ලබා ගන්න පුළුවන්. එතකොට භාණ්ඩ ලබා ගන්න විතරක් නෙමෙයි සමහරක් වෙලාවට තමුන්ට ඒකේ දෙන වට්ටම් වාසි ලබා ගන්නත් පුළුවන්. බොහෝ වෙලාවට අවුරුදු කාලෙදී වගේ බොහෝ ආයතන මේ කාඩ් පත භාවිතා කරලා භාණ්ඩ ලබා ගත්තාම ලොකු වට්ටමක් ලබලා දෙනවා. ඉතින් එතකොට ඒ පහසුකම ලබා ගන්නත් පුළුවන්. ඒ වගේම මේකට තමුන්ට මේ දැන් අද දිනේදී කාඩ් පත භාවිතා කරලා එදාම ගෙවීම කරන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. බැංකුවෙන් දෙනවා තමුන්ට එක බැංකු මේක වෙනස්ව භාවිතා කරනවා. නමුත් සමහරක් බැංකු දින 51ක දක්වා පොලි රහිත ගෙවීම කාලයක් ලබලා දෙනවා. එතකොට මේක හොඳ විදිහට භාවිතා කරොත් තමුන්ට වෙනත් මුදලක් ඒ කියන්නේ අමතර මුදලකින් තොරව අර අදාළ කාලයේදී ගෙවීම කරලා මේක අකණ්ඩව පවත්වාගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ අපේ මූල්‍ය අවශ්‍යතා තුලනය කරගන්න පුළුවන්. නැත්නම් මූල්‍ය අවශ්‍යතාවලට සහනයක් වෙන්න පුළුවන්. ක්‍රෙඩිට් කාඩ් පත නැත්නම් ණය කාඩ් පත භාවිතා කිරීම. ඒකට ගිණුමක මුදල් පැවතීම අවශ්‍යයිද නැද්ද ඒ කාරණාවේදී? ණය කාඩ් පතක් භාවිතා කිරීමේදී මුදල් ගිණුමේ මුදල් තබා ගැනීම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඒ තමුන්ගේ ගිණුම භාවිතා කරලා නෙවෙයි මේ මුදල් ගෙවීම වෙන්නේ ණය කාඩ් පතකදී. අර හර කාඩ් පත නැත්නම් ATM කාඩ් එකේදී තමයි ගිණුම භාවිතා වෙලා මේ ගිණුමේ මුදල් ලබා ගැනීම තමයි මේ ATM කාඩ් පතකින් වෙන්නේ. නමුත් ණය කාඩ් පත ගිණුම
එක්ක සම්බන්ධයක් වෙන්නේ නැහැ. හැබැයි අපිට පුළුවන් මෙහෙම දැන් අපි අපි ළඟ ස්ථිර තැන්පතක් තියෙනවා. ස්ථිර තැන්පතක් තියලා තමුන්ට ඕනම් පුළුවන් ටිකක් ලොකු ණය සීමාවක් සලකුණු කරගන්න. එතකොට අපිට ඒ සලකුණු කරගත්ත සීමාව තුළ අපිට ගණදුණු නැත්තම් බාණ්ඩ ලබා ගැනීම නැත්තම් වෙනත් දේවල් සඳහා මුදල් ගෙවීම කරන්න පුළුවන් අන්තර්ජාලය තුලින්. ඒතකොට කළමනාකරීතුනේ මේ ණය කාඩ් පතකින් ණයක් ලබා ගත පස්සේ ණය පියවන්න ඕනේ කොහොමද? කොයි වගේ හැම ගණදුණුකරුවෙකුටම ස්ටේට්මන්ට් එකක් නැත්තම් මාසික ගිණුම් ප්‍රකාශනයක් එනවා. මෙන්න මෙච්චරක් ඔබට ගෙවන්න තියෙනවා. ඒකිනුත් ගෙවිය යුතු අවම මුදල සඳහන් කරලා. දැන් අවම මුදල ගෙවුවත් එයාට නැවත දිගටම පවත්වාගෙන යන්න පුළුවන්. නැත්තම් සම්පූර්ණ මුදල ගෙවුවොත් නැවත අර සම්පූර්ණ සීමාව භාවිතා කරන්න පුළුවන්කම ලැබෙනවා. අවම මුදලක් ගෙවම ඉතුරු වෙන මුදල ඊළඟ මාසෙට ආයෙමත් එකතු වීමක් වෙනවා. ඒ විදිහට තමයි යන්නේ. ඒ විදිහට තමයි යන්නේ. හොඳයි. එතකොට මේ දැන් අපි දන්නවා දැන් පසුගිය කාලේ ඇති වුණු මේ වසංගත තත්ත්වයත් එක්ක. එහෙම නැත්නම් COVID-19 වසංගතයත් එක්ක මේ හැමදේම ඔන්ලයින් කරණයටනේ ඔන්ලයින් කරණයට ලක් වෙනවා. ඉතින් එතකොට බැංකුකරණයත් ඔන්ලයින් කරණය වුණා. ඒක දැන් හැබැයි බැංකුකරණය ඔන්ලයින් කරණය වෙන එක දැන් මෑතක ඉඳන් සිද්ධ වෙච්ච දෙයක්. ඒක වසංගතේ හින්දාම නෙමෙයි. හැබැයි වසංගත සමය තුල මේ බැංකුකරණය ඔන්ලයින් කරණය වෙච්ච එක මේ යම්කිසි ශීඝ්‍ර වර්ධනයකට ලක් වුණා. ඉතින් අපි පොඩ්ඩක් දැන් කතා කරමු මේ මොබයිල් බැංකින්. එහෙම නැත්නම් ඉන්ටර්නෙට් බැංකින් කියලා ওই දෙවිදියක්ම තියෙනවානේ. අපි පොඩ්ඩක් ඒ ගැන විස්තර ටිකක් කතා කරමු. ඉතාමත්ම හොඳයි. ධනංජය මේ අපේ ගණදුණුකරුවෝ මේ කොරෝනා එකේ අපිට ලොකු අවාසිනේ තිබුණේ. හැබැයි මේක ගත්තාම මට හිතෙන්නේ ලොකු වාසියක් කියලා. දැන් ඉස්සර ගොඩාක් ගණදුණුකරු මේ බැංකුව ඇතුළට ඇදලා බොහොම හිර වෙලා පෝලිං ඇතුලේ රැඳිලා හිටියා. දැන් මේ කොරෝනා නිසා ගෙදර ඉන්න කාලෙදී අර මොබයිල් ඇප් එක නැත්තම් අන්තර්ජාල බැංකුකරණය භාවිතා කරන්න බොහෝ දෙනෙක් හුරු වුණා. හුරු වුණා බැංකු මේ පහසුකම් දීලා තිබුණාට බොහෝ දෙනෙක් මේව භාවිතා කරේ නැහැ. එතකොට දැන් මොබයිල් බැංකින් එක කියලා කියන්නේ අපේ තියෙන හෑන්ඩ් ෆෝන් එක භාවිතා කරලා අපිට බැංකු කටයුතු කරගෙන යන්න පුළුවන්. ඒතර විවිධ බැංකු මේකට ඇප් එකක් හඳුන්වලා දීලා තියෙනවා. දැන් ඇප් එක ගත්තාම ඒකෙන් අපිට පුළුවන් බැංකුවත් එක්ක සම්බන්ධ වෙන්න. මේ සම්බන්ධ වුණාට පස්සේ අපිට බැංකුවට යන්න නැතුව මේකෙන් ගිණුමේ ශේෂය බලා ගන්න, ගිණුමකින් ගිණුමකට මුදල් මාරු කරන්න, ඕනම බිල්පතක් ගෙවන්න, එතකොට ණය කාඩ්පත් සඳහා ගෙවීම කරන්න, ඒ විතරක් නෙමෙයි උකස් සඳහා ගෙවීම කරන්න, වෙන කාගේ හරි බැංකුවකට මුදල් මාරු කරන්න, මේ බොහොමයක් දේවල් කරන්න පුළුවන්. ඒ කියන්නේ බැංකුවට ගිහිලා කරන කාරණාවලදී සමහරක් වෙලාවට මම ඇප් එක ගැන කිව්වොත් මේ අතට මුදල් ලැබෙන්නේ නැති එක විතරක් වගේ විතරයි කරන්න බැරි වෙන්නේ. අනිකුත් සියලුම කාරණා මේ ඇප් එක භාවිතයෙන් කරන්න පුළුවන්. මේකට හුරු වෙන්නයි අවශ්‍ය වෙන්නේ. හුරු වෙනවා කියලා කියන්නේ අපි ඕන එකක් භාවිතා කරන්න ගත්තාම මේකේ පහසුකම් අපිට හම්බ වෙන්නේ මෙච්චර අපිට කරන්න පුළුවන් නේ කියලා. ඉතින් ඇප් එක ගැන එහෙම මේ විස්තර කරන්න ගියොත් ගොඩ හරියක් වෙලාවක් යනවා. නමුත් සරලව ගත්තොත් මුදල් ලබා ගැනීම හැර අනිකුත් සියලුම කාරණා කරන්න පුළුවන් කියලා කියන්න පුළුවන්. එතකොට අන්තර්ජාල බැංකුකරණය කියලා කියන්නේ ඒ වගේම දෙයක්. අර ඇප් එක මගින්ම කරපු දේවල් ටික අන්තර්ජාලය තුලින් අපිට ඕන දෙයක් කරගන්න. ඒ කියන්නේ ගිණුමකින් ගිණුමකට මුදල් මාරු කරගන්න, ගිණුමේ ශේෂය බලා ගන්න. එතකොට වෙනත් බැංකුවකට මාරු කරගන්න, ණය කාඩ්පත් සඳහා ගෙවීම කරන්න, අපිට ගොඩක් වෙලාවට ඕන වෙනවා විදුලි බිල්පත් ගෙවන්න, ජල බිල්පත් ගෙවන්න, එතකොට දුරකථන බිල්පත් ගෙවන්න. මේ ඕනම කාරණයකට ගෙදර ඉඳලා කරගන්න පුළුවන්. එතකොට මේ දැන් ගොඩක් දෙනෙක්ට දැන් අපේ ජීවන ගැත්තමත් එක්ක සම්බන්ධ වෙන ප්‍රේක්ෂකයන් උනත් ඇතිලා තියෙන ප්‍රශ්නයක් තමයි මේ බැංකුවකින් ණය මුදලක් ලබා ගැනීම. මේ බැංකුවකින් ණය මුදලක් ලබා ගැනීම කියන ප්‍රශ්නේ මේ හැමදෙනාටම ඇතිලා තියෙන ප්‍රශ්නයක්. කළමනාකාරීතුමනි අපි පොඩ්ඩක් කතා කරමු මේ බැංකුවකින් ණය මුදලක් ලබා ගන්න කොහොමද? ඒ සම්බන්ධයෙන් බැංකුව අනුගමනය කරන්නේ මොන වගේ ක්‍රියාපිළිවෙතක්ද කියන එක අපි පොඩ්ඩක් කතා කරමු. ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. මොකද බැංකුවකින් අපි ලබා දෙන එක සේවාවක් තමයි මේ ණය මුදල් ලබා දෙනවා කියන එක. දැන් ණය මුදලක් ලබා ගන්න බැංකුවකට යනකොට බැංකුව අපේක්ෂා කරන කාරණා ටිකක් තියෙනවා. අපි ඒකට සූදානම් වෙලා ගියොත් බැංකුවට හරි පහසුයි මේ ණය මුදල ලබා දෙන්න. දැන් මගේ පෞද්ගලික අත්දැකීම ගත්තොත් සමහරක් වෙලාවට මේ ඔප්පුවක් අරගෙන බැංකුවට ඇවිදilla අහනවා මේ මට මේක තියලා ණයක් ගන්න පුළුවන්ද කියලා. එතකොට මේක ඔප්පුවක් ලබා ගන්නවනේ බැංකුව වලට. ඒක එක කාරණයක් පමණයි. නමුත් බැංකුව ඊට වඩා බොහෝ දේවල් ටිකක් අපේක්ෂා කරනවා.
මං ඒ ටික වෙන වෙනම කිව්වොත් මං හිතන්නේ ඕනෑම බැංකුවකට ඔව් ගැලපෙන විදිහට. දැන් බැංකුවක් හැම වෙලාවෙදීම ණය මුදලක් ලබා අපි තුන් ව්‍යාපාරයක් කරන කෙනෙක් කියලා. අපි නිකන් සරල උදාහරණයක් ගමුකෝ. අපි ඇඳුම් මැසීමේ ව්‍යාපාරයක් කරනවා කියලා. අපි හිතමු අපි දැනට එක මැෂින් එකක් යොදාගෙන මහාන මැෂිමක් යොදාගෙන ඇඳුම් මැසීමේ ව්‍යාපාරයක් කරනවා. මට තව අමතර මැෂින් එකක් ගන්න ඕනේ. එතකොට ඉස්සෙල්ලාම බැංකුවට යන්න කලින් එයා ගිහිල්ලා බලන්න ඕනේ වෙළඳ පොලේ මේ මැෂින් එක ගාණ කීයද? ඒක අපි හිතමු උදාහරණයකට ලක්ෂයක් කියලා. දැන් ලක්ෂයක් නම් බැංකුවෙන් මේ ලක්ෂෙම අපේක්ෂා කරන එක වැරදි. බැංකුව හැම වෙලාවෙම කරන්නේ උපරිමයේ 75%ක් තමයි ණය මුදල දෙන්නේ. තමුන්ගෙන් කොටසක් ඒ කියන්නේ ගනුදෙනු කරුගෙනුත් මේකට දායකත්වයක් අපේක්ෂා කරනවා. ඒකට හේතු වෙන්නේ දැන් අපි තුන් වෙන කවුරු හරි කෙනෙක් ඔබතුමාට මොන හරි දෙයක් නිකම්ම දුන්නා කියලා ඒකේ කිසි අගයක් නැහැනේ. ඉතින් එතකොට අගේ එන්නේ තමුන්නුත් මොන හරි මේකට දායකත්වයක් දැක්කොත් තමන්ගේ දේකුත් තියෙන හින්දා. අන්න හරි. එතකොට බැංකුව අපේක්ෂා කරනවා කොච්චරක් මේකට තමුන් යොදනවද කියලා. දැන් අපි හිතමු ලක්ෂයක් නම් මැෂින් එක තමුන්නුත් 25000ක් දානවා නම් ඔන්න බැංකුවට හරි පහසුයි. ඒ කියන්නේ කළමනාකරුවට ගිහිල්ලා ඕනනම් කියන්න පුළුවන් මට මැෂින් එකක් ගන්න ඕන මම මේ වගේ ව්‍යාපාරයක නිරත වෙන්නේ මා ළඟ 25000ක් තියෙනවා මැෂින් එක ලක්ෂයක් වෙනවා ඔබතුමාට 75000ක් දෙන්න පුළුවන්ද කියලා. එතකොට අර මේ ණය තීරණය ගන්න හරි පහසු වෙනවා. ඊළඟට බලනවා මම නිකන් කෙටියෙන් ඉක්මනින් කියාගෙන යන්නම් ඊළඟට බලනවා එයාගේ ධාරිතාවයත් මේ ඒ කියන්නේ බැංකුවෙන් අහනකම් ඉන්නේ නැතුව මේ තමුන් ප්‍රකාශ කරන්න පුළුවන් නම් හොඳයි කියලා. ඒ කියන්නේ අපි තුමු අපි ඇඟලුම් ශේෂ්ත්‍රයේම දැන් උදාහරණයක් විදිහට ගත්තොත් සමහරක් අය මැෂින් 2-3ක් දාලා කරන අය වෙන්න පුළුවන්. නැත්තම් පොඩි ඇඟලුම් කර්මාන්තශාලාව පවත්වාගෙන යන කෙනෙක් වෙන්න පුළුවන්. නැත්තම් ලොකු ඇඟලුම් කර්මාන්තශාලාව පවත්වාගෙන යන කෙනෙක් වෙන්න පුළුවන්. තමුන්ගේ ධාරිතාවය බැංකුවට ප්‍රකාශ කරන්න ඕනේ. ඊළඟට බලනවා බැංකුව ණයතොරතුරු කාර්යාංශ වාර්තාවේ වාර්තා වෙලා තියෙනවද කියලා. අපි ඒක ගැන වෙනම කතා කරමු. ලොකු කතාවක් තියෙන නිසා. ඊළඟට අනිවාර්යෙන් අවශ්‍යතාවය බලනවා. දැන් බැංකුවට ගිහිල්ලා ණය මුදලක් දෙන්න කියලා ඉතින් මමනේ ගෙවන්නේ කියලා එහෙම අහනවට වඩා බැංකුව හැම වෙලාවෙම ණය මුදලක් ලබලා දෙන්නේ අවශ්‍යතාවයට. එතකොට ඒක නිසා මම කාරුණිකවත් ඉල්ලනවා දැන් අපි හිතමුකෝ නිවසක් හදන්න කියලා ණය මුදලක් අරගෙන වාහනයක් ගන්න යන්න එපා. දැන් වාහනේ ගන්න ඕන නම් ඒක තමුන් ප්‍රකාශ කරන්න කළමනාකරුවට මට මෙන්න මේ වාහනයකුත් ගන්න ඕනේ කියලා. නැත්නම් එතෙන්දී ගැටලුවක් ඇති වෙනවා. ඊළඟට ණය ගන්න ඕන කරන ප්‍රමාණෙත් තමුන් දැනගෙන යන්න ඕනේ. ඒ කියන්නේ කොච්චරද මම ණය මුදල් ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඊළඟ කාරණේ අපි ආපසු ගෙවීමේ හැකියාව. දැන් උදාහරණයකට ණය මුදල අරගෙන ණය මුදල දෙන්න මට මම කොහොම හරි ගෙවන්නම් කියලා කියන්න එපා. හැම වෙලාවෙම මගේ ගෙවීමේ හැකියාවත් බැංකුව අපේක්ෂා කරනවා. ඒ නිසා ඒකත් බලා ගන්න ඕනේ. ඊළඟට අන්තිමට තමයි සුරකුම් වලට යන්නේ. අර දැන් ඔප්පුවක් වගේ කාරණා, ඊළඟට අපකරුවන් වගේ කාරණා ඊට පස්සේ තමයි බැංකුව බලන්නේ. හොඳයි. එතකොට මේ ওই ණය පහසුකම් ලබා ගද්දී ඔන්න ඔය සම්බන්ධ වැඩපිළිවෙලක් තමයි වෙන්නේ. ඉතින් ඔබට දැන් ප්‍රශ්නයක් ඇතේ නම් මේ දැන් අපි කවුරුත් දන්නේ ඉතින් මෙහෙම කතා කරොත් දැන් මේ දැන් බැංකු සම්බන්ධයෙන් ගණන් කරද්දී විවිධ ආකාරයේ ගැටලු ඇති වෙන්න පුළුවන්. දැන් සමහර මිනිස්සු දැන් ওই ණය මුදල ලබා ගන්නවා. හැබැයි කළමනාකාරීතුමනේ ඔය දැන් ණය මුදල හරියට ගෙවන්නේ නැහනේ. සමහරක් මගේ හැමෝම නෙවෙයි කියන්නේ සමහරකට ආර්ථික ප්‍රශ්න මත යම් හදිසි ප්‍රශ්න මත ගෙවීමේ හැකියාවක් නැති වෙනවා. හරියට. එතකොට මේ ණයතොරතුරු කාර්යාංශ වාර්තාව. එහෙම නැත්නම් කවුරුත් දන්න විදිහට කිව්වොත් ක්‍රිබ් එක. අනේ ක්‍රිබ් එකට අහු වෙනවා කියලා කියන්නේ. ඇත්තට මොකද්ද මේ ක්‍රිබ් එකට අහු වෙනවා කියන කතාව? ගොඩක් හොඳයි. දැන් ගොඩක් දෙනෙක් හිතන් ඉන්නවා මේ ක්‍රමිකව ගෙව්වේ නැති වුණොත් තමයි ණයතොරතුරු කාර්යාංශ වාර්තාවට ඇතුළත් වෙන්නේ කියලා. නැත්නම් අපි කියනවා නිකන් ක්‍රිබ් එකට වැටලයි කියලා හිතන්නේ ගොඩක් දෙනෙක් මේ හරියට ගෙව්වේ නැත්තම් කියලා. ඇත්තටම එහෙම දෙයක් නෙමෙයි වෙන්නේ. ණයතොරතුරු කාර්යාංශය කියලා තියෙන වෙනමම මේ ඕනම කෙනෙක් ඕනම මූල්‍ය ආයතනයකින් නැත්නම් බැංකුවකින් නැත්නම් ලීසින් ආයතනයකින් යම් පහසුකමක් ගත්තොත් ඒක ණයක් හරි ලීසින් පහසුකමක් හරි ගත්තොත් නැත්නම් අප වුණොත් මේ ණයතොරතුරු කාර්යාංශ වාර්තාව ඒක වාර්තා වෙනවා. එතකොට මේක වාර්තාවක් ඇත්තටම. මේ වාර්තාවේ අවුරුදු දෙකක කාල සීමාව තුළදී තමුන් ගෙවීම් කරලා තියෙන අපි ණය මුදලක් ගත්තා කියලා. ණය මුදල ගෙවීම් කරලා තියෙන විදිය පහුගිය අවුරුදු දෙකක කාලයකට පෙන්නනවා. ඒකම එයා ණය මුදල කීයද අරගෙන තියෙන්නේ? ඒකේ වාරිකේ කීයද? හිඟ තියෙනවද? මේ කාරණා ඔක්කොම ටිකක් පෙන්නනවා. ඒතකොට දැන් එයා අප වෙලා තියෙනවා නම් ඒවත් පෙන්නනවා. ඉතින් එතකොට මේ ණයතොරතුරු කාර්යාංශ වාර්තාව බැංකුවක් මගින් පරීක්ෂා කරපුවාම
එයා ක්‍රමිකව ගෙවාගෙන යන ගනුදෙනු කරුවෙක්ද නැත්නම් ක්‍රමිකව ගෙවන්නේ නැති කෙනෙක්ද කියන එක බලා ගන්න පුළුවන්. ඉතින් එතකොට කවුරුත් මේ ක්‍රිබ් ණයක් ගත්තොත් නැත්නම් ඇප වුණොත් ඉතින් හැමෝම ක්‍රිබ් එකට වැටෙනවා. එතකොට මේ ක්‍රිබ් එකට වැටුණාට පස්සේ දැන් එහෙම ක්‍රිබ් එකේ ඉන්න කෙනෙක්ට ආයෙත් ණය මුදලක් ලබා ගන්න ඒක ගැටලුවක් වෙනවාද? දැන් අපි කියන කාරණේ ගත්තොත් අපි නිකන් සරලව කියන්නේ අපි ක්‍රිබ් එකට වැටුනොත් ප්‍රශ්නයක් වෙනවද කියලානේ. දැන් මම කිව්වේ අපි ණය ගත්තොත් අනිවාර්යෙන් අපි ක්‍රිබ් එකේ ඉන්නවාමයි. ඉන්නවාමයි ඔව්. හරි. ඒකේ මේ ගැටලුවක් ඇති වෙන්නේ අපිට මේක ක්‍රමිකව ගෙව්වේ නැත්තම්. ඔව්. එතකොට මේ දැන් ඔය ක්‍රිබ් එකට දැන් අපි ණය මුදලක් ගත්තම ක්‍රිබ් එකට වැටෙන එක. ණය මුදල ගෙවලා ඉවර කරාට පස්සේ ක්‍රිබ් එකට වැටිච්ච එකෙන් එක ක්‍රිබ් එකට වැටුණා දැන් වැටුණානේ. දැන් අපි ණය මුදලක් ගත්තේ දැන් ණය මුදල පියවල ඉවර වුණාට පස්සේ මොකද වෙන්නේ? ඒක අර වසර දෙකක කාලයක් මම කිව්වනේ මේක ඇතුලේ මේ පෙන්නනවා කියලා. ඉතින් ණය මුදල ගෙවා අවසන් නම් ගෙවා අවසන් විදිහටත් අර වසර දෙකම පෙන්නනවා. වසර දෙකෙන් පස්සේ තමයි ඒක ඉවත් වෙලා යන්නේ. ඉවත් වෙලා යන්නේ. ඔව්. නමුත් දැන් මේකේ මොකොත් හානියක් වෙන්නේ නැහැ. දැන් ණයතරතුරු කාර්යාංශ වාර්තාවට ඇතුළත් වුණා කියලා කාටවත් මොකොත් හානියක් වෙන්නේ නැහැ. ඒ අපි වාචිකව මේ භාවිතා කරන ක්‍රමේ වරදක් තමයි මෙතෙන්දි තියෙන්නේ. දැන් අපි කියන්නේ ක්‍රිබ් එකට වැටෙනවා කියලා අපි හිතාගෙන ඉන්නේ මේ අපි ඒ කියන්නේ හොඳ නැති වුණොත් විතරයි ඒකට ඒ කියන්නේ අපි හරියට ගෙව්වේ නැති වුණොත් තමයි ක්‍රිබ් එකට වැටෙන්නේ කියලානේ අපි හිතාගෙන ඉන්නේ. නමුත් ඒක නෙමෙයි හරි දේ. ඒක මිනිස්සු හිතන් ඉන්න විදිහ හිතන් ඉන්න දේ වැරදක් තියෙනවා. ඒක ණයක් ගත්තොත් අනිවාර්යෙන් ක්‍රිබ් එකේ වාර්තා වෙනවා. හැබැයි ඉතින් තමුන් ක්‍රමිකව ගෙවාගෙන ගිහලා නම් කිසිදු ගැටලුවක් වෙන්නේ නැහැ. හැබැයි දැන් ඔබතුමා ඇහුවේ මගෙන් මේ ක්‍රිබ් එකේ ඒ කියන්නේ සාමාන්‍ය අපි විවාහ ඔව් ඒ කියන්නේ අපි හරියට අපි ණය මුදලක් ගෙවලා නැත්තම් අපේ අපකරු විදියට අපි අප වෙලා තියෙන අපකරු ක්‍රමිකව ගෙවන්නේ. එතකොට නම් ගැටලුවක් තියෙනවා. ඔව් ඒ කියන්නේ දැන් තමුන් ණය මුදලක් අරගෙන හොඳට ගෙවන්නේ නැත්තම් අපි තුන් බාහිර ආයතනයකින් හරි අරගෙන ගෙවන්නේ නැතුව ඉඳලා වෙනත් මූල්‍ය ආයතනයකට ගිහලා ණයක් ඉල්ලුවත් ලැබෙන්නේ නැහැ. එතකොට ලැබෙන්නේ නැහැ කියලා කියන්නේ ඍජුවම ලැබෙන්නේ නැහැ කියන එක කියනවට වඩා ඒකට සම්භාවිතාව අඩු වෙනවා. ඉතින් ඒකට උපක්‍රම කියලා කියන්නේ මේක එක්කෝ අර ඒ කියන්නේ තමුන්ගේ හිඟතාවයන් ගෙවලා නැවත ඉල්ලීම් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේක නොගෙවාම ඉන්නවා කියන එක නෙමෙයි. නමුත් දැන් තමුන්ට ඉතින් ක්‍රමිකව ගෙවුවොත් අනිවාර්යෙන් ණයක් ගන්න පුළුවන්. දැන් ක්‍රමික නැති වුණොත් නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් එතකොට ඒ තමුන්ට ඒ වැරද්ද හදාගෙන තමයි නැවත ණයක් ඉල්ලන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ කලමනාකාරීතුමනි මේ දැන් ওই කතාවත් එක මට දැන් තව දෙයක් මතක් වෙනවා. දැන් හිතමුකෝ දැන් අපි ණය මුදලක් කවුරු හරි ලබා ගත්තා දැන් බැංකුවකින්. ඔව්. ණය මුදලක් ලබා ගත්ත ඔය ණයකරු. ඔව්. හදිසියෙ හරි මිය ගියොත් දැන් ණය මුදල ගෙවා ගන්න බැරුව මොකකින් හරි මිය ගියොත් එතකොට මොකද වෙන්නේ? වැදගත්ම දෙයක්. මේ මෙන්න මේවට අපි කියනවා දැන් මේක බොහෝ ජනතාව මේක දැනගෙන ඉන්න හොඳයි. දැන් බැංකුවකින් අපි ණයක් ගන්න ගියපම අපි එකක් තමයි රක්ෂණය කරන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ ණය මුදල ඕනනම් රක්ෂණය කරගන්න පුළුවන්. ඉතින් බොහෝ දෙනෙක් මේකට අමතර වාරිකයක් යන නිසා කැමතිනේ. හැබැයි අපි රක්ෂණය වෙලා තිබුණොත් අර රක්ෂණ මුදලින් අර ණය මුදල ආවරණය කරන්න පුළුවන්. එහෙම නැති වුණොත් බැංකුව කරන්නේ දැන් මේ ණය මුදලක් දෙන්න හැම වෙලාවෙම සුරකුමක් තියාගෙන. සුරකුමක් කියලා කියන්නේ ඒක දීපලක් වෙන්න පුළුවන්, නිශ්චල හෝ චංචල දෙකම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපකරුවෙක් මත ණය මුදල ලබා දීලා තියෙන්න පුළුවන්. එතකොට ඉතින් කනගාටුවෙන් උනත් කියන්න වෙනවා මොකද මහජනතාවගේ මුදල්නේ මේ බැංකුවක තියෙන්නේ. එතකොට ඒ තැන්පත් කරුවන්ට නැවත බැංකුවක් මේ මුදල් ආපසු ගෙවන්න ඕනේනේ. ඒතර ඒක ලොකු සමාජ වගකීමක් තියෙනවා. එතකොට අපිට අර සුරකුම් උපලබ්ධි කරලා ගෙවීම් ඒ ණය මුදල පියවා ගන්න කටයුතු කරන්න වෙනවා නීත්‍යානුකූලව. ඉතින් අපකරුවන්ටත් එතෙන්දි වගකීමක් එනවා. දැන් අපි තුන් අප මත ණය මුදල ලබාගෙන තියෙන්නේ. අපකරු වගකීමටපත් වෙනවා මේ මුදල ගෙවන්න. අපකරුවන් ගැන අපි තවත් ඉස්සරහට මම හිතන අපි දීර්ඝව කතා කරත් හොඳයි කියලා. ඊට කලින් තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ දැන් ඔය ණයකරුවෝ ණය මුදල් ලබා ගන්න දැන් හදිස්සියෙන් හරි දැන් හොඳට තිබිච්ච ව්‍යාපාරිකයෙක් දැන් ණය මුදලක් ලබා ගත්තා කියලා හිතන්න කලමනාකාරීතුමනි. ඔව්. ටික කාලයක් යනකොට ඔහුගේ ව්‍යාපාරය එහෙම පිටින්ම ඒ කියන්නේ අභාවයට කියලා ව්‍යාපාරය අපි කියමුකෝ බංකොලොත් වෙනවා කියලා කියනනේ. බංකොලොත් වෙනවා පාඩු ලබන ආයතනයක් බවට පත් වෙනවා. එහෙම වුණොත් ඒ පුද්ගලයාට එතනින් එහාට ඒ ණය මුදල ගෙවා ගන්න බැරි වෙනවා නම්. ඔව්. ඒතර ඒ පුද්ගලයාට කොහෙත් මේ ණය මුදල ගෙවන්න වත්කමක් නැහැ. එහෙම වෙන අවස්ථාවක මොකද්ද බැංකුවේ ඒ වගේ ප්‍රශ්නයකදී මොන වගේ ක්‍රියාපිළිවෙතක්ද බැංකුව අනුගමනය කරන්නේ? මෙහිමයි. දැන් අපි කාට හරි ඕනම කෙනෙකුට මේ දෙයක් වෙන්න පුළුවන්. ව්‍යාපාර කඩාවැටීම් වෙන්න පුළුවන්. ව්‍යාපාර දැන් පහුගිය කොවිඩ් කාලෙත් ඒ වගේ වුණානේ.
එතකොට බැංකුව එකපාරටම මේකේ සුරකුම් ටික අරගෙන ඒ ණය මුදල පියවා ගන්න එකපාරට උත්සාහ කරන්නේ නැහැ. ඉස්සෙල්ලම ගනුදෙනුකරුත් එක්ක සාකච්ඡා කරනවා. ඔබ මෙහෙම නිකම්ම ව්‍යාපාරයක් කඩා වැටෙන්නේ නැහැ. එතකොට ඒකට හේතු තියෙනවා. අපි මේ හේතු වලට පිළියම් යොදනවා. දැන් උදාහරණයකට ණය මුදල අපිට පුළුවන් ප්‍රතිලේඛනය කරලා දෙන්න. ඒ කියන්නේ එයාගේ ගෙවීම් කාලය දික් කරලා දෙන අවස්ථාවන් තියෙනවා. නැත්තම් දැන් මේක මේ කියන්නේ තමුන්ට ගෙවාගෙන යන්න පහසු වෙන විදිහට මුල් කාලේ ටිකක් අඩු වාරිකයක් ගෙවලා පස්සේ වැඩි වාරිකයක් ගෙවන විදිහට හදන්න පුළුවන්. ඒ කියන්නේ ව්‍යාපාරේ නැවත නගා සිටවන්න මුලින්ම කටයුතු කරනවා. ඉතින් අපිට මොනවා හරි හේතුවකට ණය ගෙවා ගන්න බැරි වුණොත් කවුරු හරි කෙනෙක් ව්‍යාපාරේ බංකොලොත් වෙලා හරි මොනවා හරි එකකදී හැංගෙන්න එපා. බැංකුවට ගිහිල්ලා කළමනාකරුත් එක්ක කතා කරන එක තමයි සුදුසුම. දැන් අපි හැංගුණොත් තමයි බැංකුව ඊට පස්සේ ආව හොයාගන්න බැරි වුණොත් කරන්නේ. දැන් මේ මුදල අය කරගන්න ඕන නිසා අර සුරකුම් උපලබ්ධි කරලා ණය මුදල පියව ගන්න කටයුතු කරන්න පුළුවන්. නීතිමය ක්‍රියාමාර්ග වලට යන්න පුළුවන්. ඉතින් හොඳම දේ මේ දැන් අපි ඕන කෙනෙකුට ඒ වගේ අපහසුතාවයන් වලට පත් වෙන්න පුළුවන්. ඉතින් මේ හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. ඉතින් ඒක නිසා මේ අපහසුතාවයට පත් වුණු අය සියලුම දෙනා කරන්න ඕනේ හැංගෙන්න නෙමෙයි. අපි මේ සියලුම දෙනාට මේ වගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ ප්‍රශ්නේ ගිහිල්ලා තමුන්ගේ කළමනාකරුත් එක්ක සාකච්ඡා කරපුවාම ඒකට අනිවාර්යෙන් විසඳුමක් ලැබෙනවා. එතකොට මේක ගෙවාගෙන යන පහසු ක්‍රමයක් හදලා දෙනවා. කළමනාකාරීතුමනි මේ දැන් ඇත්තටම මිනිස්සු මේ ණය මුදලක් බැංකුවකින් ගන්න බය වෙන්න ඕනද? නැත්නම් මං අහන්නේ දැන් සමහර මිනිස්සු බයයිනේ දැන් ණය මුදලක් බැංකුවකින් ලබා ගන්න අපිට මේක මොකක් වෙයිද කියලා දන්නේ නැති හින්දා එහෙම මේ අවදානමක් අරගෙන ණය මුදලක් ලබා ගැනීම සුදුසුද නුසුදුසුද? පළවෙනිම කාරණේ තමුන්ගේ ජීවිතයේ තමුන්ට ඕනම දෙයකට තමුන්ට ආත්ම ශක්තිය තියෙන්න ඕනේ. එතකොට තමුන්ට මේක මේ විශ්වාසයක් නැත්නම් ඒ කියන්නේ තමුන්ගේ ආත්ම විශ්වාසය නැත්නම් මගේ උපදෙස් නොගන්න එක තමයි හොඳ කියලා. හැබැයි නොගන්න එක හොඳයි කියලා කියන්නේ මම මේ කිව්වේ ආත්ම විශ්වාසයක් නැති කෙනෙකුට. හැබැයි අපේ ආත්ම විශ්වාසය තියෙන අය තමයි වැඩියෙන් ඉන්නේ සමාජයේ. එතකොට තමුන්ගේ ව්‍යාපාරයක් දියුණු කරගන්න නැත්නම් තමුන්ට නිවසක් ගන්න, නිවසක් හදන්න, වාහනයක් ගන්න මේ බොහෝ කාරණා තියෙන අවශ්‍යතාව. එතකොට මේ අවශ්‍යතාව තෘප්තිමත් කරගන්න තමුන්ට නිසි කළමනාකරණයක් තියෙනවා නම් මූල්‍යමය විදිහට නිසි කළමනාකරණයක් තියෙනවා නම් ණය මුදලක් ලබා ගැනීමෙන් තමුන්ට ඉහළටම යන්න පුළුවන්. ඒ කියන්නේ හරි ආයෝජනය කිරීමයි වැදගත් වෙන්නේ. හරි ආයෝජනය කිරීම තමයි වැදගත් වෙන්නේ. ඔබ මේ කාගේ හරි ණය මුදලක් වෙනුවෙන් කාගේ හරි ණය මුදලකට අප වුණාද? නැත්නම් දැන්ටමත් ඔබ අපකාරයක් වශයෙන් ඉන්නවද? ඔබ දන්නවද ඒ පුද්ගලයා ණය මුදල ගෙවෙන්නේ නැතුනොත් ඔබට මොන වගේ ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්ද? ඔබට ඒ ණය මුදල ගෙවන්න ඇයිද? මේ වගේ ගොඩක් ප්‍රශ්න ගැන අපි කතා කරන්න සූදානම්. මේ විරාමයෙන් පස්සේ මේ ජීවන ගෙත්තම. විරාමයෙන් පසු නැවතත් ඔබ එකතු වෙන්නේ ජීවන ගෙත්තමත් එක්ක. ඉතින් විරාමයට කලින් අපි දැන් අද දවසේ වගේම දැන් අද විරාමයට කලිනුත් අපි කතා කරගෙන හිටියේ මේ බැංකුව පිළිබඳවනේ. දැන් ජීවිතය බැංකුවයි කියන දේ සමබරව පවත්වාගෙන යාම පිළිබඳවත් අපි දැන් අද අවධානය යොමු කරා. ඉතින් දැන් අපි විරාමයට කලින් විශේෂයෙන් අවධානය යොමු කරනවා කිව්වා මේ විරාමයෙන් පස්සේ නැවතත් ඔබ හමුවට එනකොට මේ අර අපකාරයක් වෙනවා කියන ප්‍රශ්නේ ගැන කතා කරන්න. ඉතින් කළමනාකාරීතුමනි මේ දැන් ඇත්තටම මේ මොකද්ද මේ මුදලකට අප වෙනවා කියන්නේ? දැන් මුදලකට අප වෙලා දැන් අපි දකිනවා දැන් ගොඩක් ප්‍රශ්න තියෙනවා. දැන් මේ මං අප වුණ හින්දාද මට මේ දේ වෙලා තියෙනවා. මං අප වුණු හින්දා මට මේ ණය මුදල ගෙවන්න වෙලා තියෙනවා කියලා අපිට සමාජයේ නොයෙකුත් තැනලින් ඔය කියන ආందోලනාත්මක සිද්ධීන් අහන්න වෙනවා. ඇත්තට මොකද්ද මේ අපකාරයෙක් කියන්නේ කවුද? මේ අප වෙනවා කියන්නේ මොකක්ද කියන එක ගැන අපි කතා කරමු. දැන් ඇත්තටම අපකරුවෙක් කියලා කියන්නේ ලොකු වගකීමක් ගන්න කෙනෙක්. ඒතර මේක සරලව හිතන්න හොඳ නැහැ. ගොඩක් දෙනෙක් බැංකුවකට දැන් තමුන්ගේ යාළුවෙකුට නෑදෑයෙකුට ණයක් ගන්න ඉද්දි අප වෙන්නේ යනවා. ඉතින් තමුන්ට විශ්වාසයක් තියෙනවනේ පළවෙනිම කාරණේ මේ ණය ගන්න කෙනා මේ ණය මුදල පැහැර හැරීමකට ලක් නොකර ගෙවාවිද කියලා. එහෙම ගෙවන්න සුදුසු කෙනෙකුට තමයි තමුන් අප වෙන්න ඕනේ ඇත්තටම. මොකද බැංකුවක් මම මුලින් ඉඳලම කිව්වා මේ මහජනතාවගේ මුදල් මත තමයි ණය ලබලා දෙන්නේ. ඒගොල්ලන්ගේ තැන්පතු මත. ඒතර මේක ආපසු ලබා දෙන්න බැංකුවට වගකීමක් තියෙනවා. ඉතින් ණයකරුවෙක් ණය පැහැර හැරීමක් කළොත් අනිවාර්යෙන් අප වෙලා නම් තියෙන්නේ. අප කරුගෙන් මේක අය කර ගන්නවා. අය කර ගන්න අදාළ නීතිමය ක්‍රියාමාර්ග වලට යොමු වෙනවා. ඉතින් ඒ මම මේ එහෙමම කෙලින්ම කිව්වේ ඒ බරපතලකම අවබෝධ කරගන්න. නැත්තම් දැන් බොහෝ දෙනෙක් ඇවිල්ලා අප ඔප්පු කොතනද අස්සම් කරන්න තියෙන්නේ කියලා නිකම්ම අස්සම් කරගෙන යනවා. ඉතින් තමුන් මේක කියෙව්වොත් තමුන් කොච්චර වගකීමකටපත් වෙනවද කියලා එතෙන්ද තමයි තේරෙන්නේ. ඒ නිසා අප වෙනවා නම් අනිවාර්යෙන් තමුන්ගේ හොඳ කෙනෙකුට අප වෙන්න. ඒ උදව්වක්නේ ලොකු උදව්වක්නේ තමුන් කරන්නේ. එතකොට ණය කරුට තියෙන ලොකු දෙයක් තමුන්ට මේ ලොකු දෙයක් කරපු කෙනෙක් කියලා අප වෙන එක. එතකොට අප කරුත්
තමුන් මේක සරලව හිතා ගන්න හොඳ නෑ. යම් හේතුවකට මෙයා ගෙව්වේ නැති වුණොත් තමුන් බරපතල වගකීමකටපත් වෙනවා කියන කාරණේ හිතේ තියාගන්න ඕනේ. එතකොට ඒ නිසාවෙන් තමයි බැංකුවක් උපරිම ඇප විදියට ගන්නෙ. ඒ කියන්නේ ඇප කරුවෙකුට ඇප වෙන්න පුළුවන් උපරිම ණය දෙකකට පමණයි. ඒක එහෙම සීමා කරලා තියන්නේ නැත්නම් තමුන්ට ගෙවා ගන්න බැරි වෙන නිසා මොනවා හරි හේතුවකට ගෙවා ගන්න බැරි වුණොත් ඒ ලොකු ගැටලුවකට ප්‍රාර්ථන වෙන හින්දා මේ කළමනාකාරීතුමනි දැන් හිතමුකෝ දැන් අපි දැන් මොකක් හරි දැන් හිතමු අවුරුදු එකමාරකට විතර කලින් දැන් ණයකාරයෙක් ණය මුදලක් ලබා ගන්නවා. තවත් පුද්ගලයෙක් ඒකට අප වෙනවා. දැන් ඒ ගත්ත ණය මුදල ගත්ත ණයකාරුට ඒ මුදල ගෙවා ගන්නත් බැරි වෙනවා. ටික කාලයක් යනකොට අර ඇපකරුගේ ආර්ථිකයත් බිඳ වැටිලා ඒ ඇපකරුටත් ඒ මුදල ගෙවා ගන්න බැරි වෙනවා. එතකොට බැංකුව ක්‍රියාත්මක වෙන්නේ මොන විදියටද? මෙහිමයි බැංකුවක් ඇපයක් ගන්නේ අර ණයකරුට සමානම හැකියාවක් තියෙන කෙනෙකුට තමයි බැංකුව ඒක ඉස්සෙල්ලාම විචක්ෂණශීලීව බලනවා. දැන් අපි හිතමුකෝ වැටුප මත ණය මුදලක් ලබා දෙනවා නම් වැටුප ඒ ණයකරුගේ වැටුප සලකා බලන ණයකරුට ණයක් දෙන්නේ. එතකොට ඒ හා සමානව හෝ ඊට වැඩියෙන් තියෙන කෙනෙක් තමයි අපකරු විදියට බැංකුව ගන්නෙ. එතකොට අර එහෙම සුදුසුකමක් නැති කෙනෙක්ව නෙමෙයි බැංකුව තෝරාගන්නේ. නැත්තම් මුලදීම බැංකුව ප්‍රතික්ෂේප කරනවා යා අප විදියට ගන්න බෑ කියලා. ඉතින් මෙහිමයි දැන් අනේ හදිස්සියට අපි හිතමු දැන් කාලයාගේ ඇවෑමෙන් මෙහෙම වුණා කියලා. හදිස්සියෙන් හරි යාගේ ව්‍යාපාරات බිඳ වැටුනොත් ඒ අපකරුගේ ව්‍යාපාරات දැන් එතෙන්දී ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ඉතින් ඇත්තම කාරණේ මෙතෙන්දී කිව්වොත් මෙහිමයි වෙන්නේ ව්‍යාපාරات බිඳ වැටුනොත් කියලා අපි එහෙමම දිගටම ගියොත් බැංකුව මේක නීතිය සරණ පත්තනවනේ. ඒක නීතිය මාර්ගයට යනවා. එතකොට දැන් අපකාරු එයාගේ දීපල පවා මේකට දෙන්න කැමැති වෙන විදිහට තමයි අප අසං කරන්නේ. ඒකයි මම මුලදී කිව්වේ මේක බරපතල කාරණයක් කියලා. බැංකුව පුළුවන් තරම් රැකවරණය ලබා ගන්න විදිහට තමයි මෙතන. ඔව් බැංකුව අනිවාර්යෙන් රැකවරණයක් ලබා ගන්නවා. එතකොට ඒක නීතිමය කාරණා තුලින් එයාගේ වත්කම් හෝ ලබාගෙන මේ ණය මුදල අය කරන්න උත්සාහ කරනවා. ඉතින් ඒ වෙලාවේදී අපකරුට කරන්න තියෙන සුදුසුම දේ තමයි අර ණයකරුගේ වත්කම් හෙළිදරව් කරලා බැංකුවට සහාය වෙන එක මේ ණය මුදල ණයකරුගෙන්ම අය කරගන්න. එතකොට මේ දැන් ඔබ කෙනෙකු ලබා ගන්න ණය මුදලකට ඊට පස්සේ අප වෙන්න කලින් දෙපාරක්වත් හිතුවොත් හොඳයි. මොකද අර කියන්නේ අප නොවී ඉන්න නෙමෙයි. කියන්නේ මේ අපි කියන්නේ එහි තියෙන බරපතලකම් දැන් මෙතුමා කිව්වා වගේ එය ලීසි පහසු කාරණයක් නෙවෙයි කියන එක ඔළුවේ තියාගෙන. ඒ කියන්නේ ඔබට ඒ දේ කරන්න හැකි නම් පමණක් කරන්න නැත්නම් ඔබටත් නිකරුණේ කරදරයක වැටෙන තමයි සිද්ධ වෙන්නේ. ඒ හින්දා කරන්නම් වාලේ මේ දේවල් කරන්න එපා. හොඳට හිතලා ඔබට ඔබේ හැකියාව මත ඔබේ වත්කම් මත ඒ දේවල් කරොත් තමයි ඒ ඔබට සාර්ථක ඔබේ ජීවිතය සාර්ථක කරගන්න හැකි වෙන්නේ. ඔබේ ප්‍රශ්න ගැටලු නිරාකරණය අඩුම තත්ත්වයකට ගෙනියන්න හැකි වෙන්නේ ඔන්න ඔය වගේ ක්‍රියා කරොත් තමයි. ඉතින් මේ දැන් ඔය අපේ කතාවින් පොඩ්ඩක් අපි එළියට ගිහිලා දැන් අපි කතා කරමු මේ කලමනාකාරීතුමනි. මේ දැන් අපි දන්නවා දැන් හදිසියෙන් පුද්ගලෙක් නැති වුණොත් දැන් මනුෂ්‍ය ජීවිතයේ ස්වභාවය දැන් අපේ සබාදහමේ ස්වභාවය තමයි ඉතින් මිනිස්සු ඉපදෙනවා මැරෙනවා කොහොම වෙනවනේ. ඉතින් හදිස්සියෙන් හරි දැන් හොඳට ඉන්න පුද්ගලෙක් දැන් හිතමුකෝ හෘදයාබාධයකින් හරි නොසිතූ වෙලාවක දැන් තරුණ පුද්ගලෙක් වෙන්න පුළුවන් මැදි වයස පුද්ගලෙක් වෙන්න පුළුවන් මිය ගියොත් ඒ පුද්ගලයාගේ ගිණුමේ තියෙන මුදල් ලබා ගන්නේ කොහොමද? ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක්. දැන් මුදලේ තියෙන මුදල් එයාගේ හිමිකරුවන්ට නැත්නම් උරුමකරුවන්ට මේක අනිවාර්යෙන් ලබා ගන්න පුළුවන්. කිසිසේත් බැංකුව තබා ගැනීමක් වෙන්නේ නැහැ. ඒකෙදි බැංකුව සලකා බලන කාරණා ටිකක් තියෙනවා. එකක් තමයි දැන් අපි පොදුවේ හැමෝටම මේ දේත් කරලා තියාගන්න පුළුවන් මේකෙන් පස්සේ. දැන් අපි හිතමු උදාහරණයකට ස්ථිර තැන්පතක් දානවා කියලා. ස්ථිර තැන්පතක් දාන වෙලාවදී අපිට පුළුවන් නාමනය කරලා තියන්න. නාමනය කරනවා කියලා කියන්නේ කවුරු හරි තමුන්ගේ මරණයෙන් පස්සේ මෙන්න මෙයාට තමයි හිමි වෙන්නේ කියන කාරණේ තමයි එතෙන්දි කියන්නේ. එහෙම කරලා තිබුණොත් අර මිය ගියපු කෙනා දැන් එහෙම කරලා නම් මිය ගිහිලා තියෙන්නේ බැංකුව අනිවාර්යෙන් අර නාමනය කරපු කෙනාට තමයි මේ මුදල් ලබලා දෙන්නේ. ඒ කියන්නේ උරුමකරුවන් හිටියත් දැන් ඔබතුමා මයින් ඇහුවේ මිය ගියොත් උරුමකරුවන්ට මේක කොහොමද දෙන්නේ කියලා. මම අර බැංකුව බලන කාරණා ටිකක් ඔය අතර ගත්තේ. දැන් මේකෙදි වෙන්නේ මෙහෙමයි. අපි හිතමු උදාහරණයකට මම මිය ගියා කියලා. මගේ බිරිඳ ඉන්නවා, දරුවෝ අපි තුන් දෙනෙක් ඉන්නවා කියලා. දැන් මම මිය ගියොත් මගේ තියෙන මුදල් මම නාමනය කළත් නැත්තම් මේකෙන් භාගයක් බිරිඳට හිමි වෙනවා. ඉතිරි භාගේ දරුවන්ට සමානව බෙදලා යනවා. ඒ කියන්නේ 50%ක් බිරිඳට යනවා, ඉතුරු 50% දරුවන්ට බෙදලා යනවා. අපි හිතමු දරුවෝ හිටියේ නැති උනායි කියලා. එතකොට ඒ ඉතුරු භාගේ දෙමව්පියන්ට යනවා. විවාහ වෙලා හිටියා. දෙමව්පියොත් නැත්නම් අන්න හරි. දෙමව්පියොත් නැත්නම් සහෝදර සහෝදරයන්ට යනවා. ඒ කියන්නේ
තමුන්ගේ ඥාති සහෝදර සහෝදරයන් තමයි. ඒ කියන්නේ ආසන්නත්ම ඥාතීන්ට මේකේ හිමිකාරත්වය ගන්න පුළුවන්. එහෙමත් හදිස්සියෙන් හරි නැති වෙලා මියගේ පුද්ගලයාට බිරිඳ විතරක් හිටියොත් මොකද වෙන්නේ? 100% බිරිඳට මේ දේ හිමි වෙනවා. 100%ක් හැම වෙන්නේ නැහැ. 50%ක් තමයි එයාට ඒ හිමිකාරත්වය ලැබෙන්නේ. එතකොට දෙන්න කෙනෙක් නැත්නම් මෙතනදී ඉතිරි 50ට මොකද වෙන්නේ? ඉතිරි 50ට ඉතින් ඒක ඇත්තටම කියනවනේ දැන් අපිට මුදල් අන්තිමේදී ලබා ගන්න හැකියාවක් නැතුනොත් ඒක යන්නේ රජයට. අන්තිම කාලෙකදී. මේක ඉතින් ඒ කියන්නේ මේ මුදල් ලබා ගැනීමේ කාරණේ බොහෝ කාරණා තියෙනවා කතා කරන්න. දැන් ඒ කියන්නේ මේ වගේ කෙටි කාලයකින් ඒකට උත්තර දෙන්න අමාරුයි. හැබැයි දැන් අපි සරලව ඒ කියන්නේ දැන් එක එක ප්‍රශ්නේ අනුව තමයි අපි මේ වගේ කාරණා ගන්න වෙන්නේ. නමුත් පොදුවේ ගත්තොත් අපි අර විදිහට හම්බ වෙනවා කියන එක ගන්න වෙනවා. අපි පොදු ජනතාවට දැනුවත් කරන්න ඕන කාරණේ කවුරු හරි මිය ගියොත් අනිවාර්යෙන් බැංකුවට දැනුවත් කරන්න ඕනේ. ඊට පස්සේ තමුන්ගේ උරුමකාරත්වය ගැනීම සඳහා බැංකුවෙන් තියෙන වෙනම අයදුම් පත්‍රයක්. මේ අයදුම් පත්‍රේ පුරවලා සමාදාන විශේෂකාර මහත්තයගෙන් අත්සන් කරගන්න තියෙනවා. එතකොට ග්‍රාම නිලධාරි මහත්තයගෙන් අත්සන් කරගන්න තියෙනවා. ඒ වගේ කාරණා සම්පූර්ණ කරගන්න වෙනවා. ඒකම මරණ සහතිකය ඕන වෙනවා. තමුන්ට උරුමකම් කියන්න දැන් විවාහ වෙලා නම් විවාහ සහතිකය ඕන වෙනවා. දරුවන්ගේ තත්ත්වයන් පෙන්න ගන්න අපිට උරුමකම් කියන්න ඕනේ කියලා කිව්වොත් ඒගොල්ලන්ගේ උපැන්න සහතික ඕන වෙනවා. මේ වගේ සහතික ටිකක් බැංකුවට ඉදිරිපත් කරන්න ඕනේ තමුන්ගේ උරුමකම් වෙනුවෙන්. එතකොට ඒ ටික ඉදිරිපත් කරපුවාම බැංකුව මොන හරි අඩුපාඩු තියෙනවා නැවත දැනුම් දීලා ඒ ටික සම්පූර්ණ කරගෙන මේ උරුමකරුවන්ට ලබා දීම කරනවා. කළමනාකාරීතුමනි දැන් හදිසියෙන් හරි දැන් ඔය දැන් බිරිඳට 150ක් යනවා කිව්වනේ. දැන් අපි හිතමුකෝ දැන් ස්වාමියා මියගිය බිරිඳට දැන් දරුවොත් ඉන්නවා නම් දැන් ඒ කියන්නේ දැන් දරුවන්ට කොටසක් දැන් අපි හිතනනේ ඉතිරි 150 යනවා කියලා. නමුත් අර ලැබෙන 150ත් එක්ක ඉතිරි 150 දරුවන්ගේ වියදම් වලට නැත්නම් ඔවුන්ගේ ජීවිතය ඉදිරියට පවත්වාගෙන යාමට ඒ මුළු මුදලම බිරිඳට අවශ්‍ය වුණොත් ඒ දරුවන්ට හිමි වෙච්ච මුදල හෝ වේවා නැත්නම් ඒ ස්වාමියාගේ දෙමාපියන්ට හිමි වෙච්ච මුදල හෝ වේවා නැත්නම් ඒ ස්වාමියාගේ සහෝදර සහෝදරයන්ට හිමි වූ මුදල හෝ වේවා යම්කිසි නීතිමය ක්‍රියාමාර්ගයක් හරහා ඒක බිරිඳට පවරා ගැනීම හැකියාවක් තියෙනවා. එතෙන්දී ඇත්තටම වෙන්නේ මෙහිමයි. අරගොල්ලන්ගේ කැමැත්ත දුන්නොත් පුළුවන් එයාටම ගන්න. දැන් උදාහරණයකට අපි හිතමු අවුරුදු 18ට වැඩි දරුවෝ හිටියේ කියලා. ඒ දරුවෝ දෙන්න තමුන් අපි මේ දෙන අයදුම් පත්‍රයේ මේ දේ තියෙනවා. තමුන් කැමැත්ත ප්‍රකාශ කරොත් අපි තුන් ග්‍රාම නිලධාරිතුමා ඉස්සරහා ප්‍රකාශ කරනවා. ඒ ඇප්ලිකේෂන් එකේ එක කොටසක් තියෙන්නේ. ඒකේ කැමැත්ත ප්‍රකාශ කරනවා මේක අම්මටම දෙන්න කියලා. අපි තුන් දරුවෝ දෙන්න කියනවා මේක අම්මටම දෙන්න ඕනේ කියලා. ඉතින් දැසන් කරොත් ඔන්න බැංකුවට පුළුවන් සම්පූර්ණ මුදලම දෙන්න. දෙමව්පියනුත් ඒ විදිහටම තමයි. කැමැත්ත ප්‍රකාශ කරොත් ඒ තමුන්ගේ කැමැත්ත ඒ තමුන්ට හම්බෙන තියෙන දේ කැමැත්තකින් ප්‍රකාශ කරොත් ලිඛිතව ඒ මුදල සම්පූර්ණයෙන් ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ කළමනාකාරීතුමනි දැන් මිනිස්සු හිතන මේ අන්ධ පුද්ගලයන්ට බැංකුත් එක්ක ගනුදෙනු කරන්න බෑ කියලා. හැබැයි ඇත්තටම කතාව ඒක නෙමෙයි අන්ධ පුද්ගලයෙකුට උනත් බැංකුත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන්. අපි කැමැති දැනගන්න මේ ක්‍රියාවලිය පිළිබඳව. ඇත්තටම හොඳයි. දැන් අපි බොහෝ දෙනෙක් හිතනවානේ මේ අන්ධයට මුකුත් කරගන්න බෑ කියලා. ඇත්තටම මේගොල්ලෝ විශිෂ්ටයෝ. දැන් මම මේ ළඟදිත් එක වැඩසටහනකට සම්බන්ධ වුණා. ඒ ගායනයකට සම්බන්ධ වුණා. ඉතාම විශිෂ්ටයි. එයා බලපුවම විශාරද කෙනෙක්. ඉතින් එතකොට අපි බැංකුව විදියට නම් කිසිදු බාධාවක් නැහැ. ගිණුමක් විවෘත කරන්න පුළුවන්. මුදල් ආපසු ලබා දෙන්න පුළුවන්. එතකොට දැන් මේ මුදල් හඳුනා ගැනීමත් ඒගොල්ලන්ට බොහොම පහසුවෙන් කරන්න පුළුවන්. ඕගොල්ලෝ දන්නේ නැති වුණාට මේ දැන් අපිට මුදල් නෝට්ටුව සකස් කරලා තියෙන්නේ ඒ අන්ධ අයට මේක හඳුනා ගන්න. ඒ කියන්නේ ස්පර්ශය මගින් පුළුවන් මේ මුදල කීයද කියලා. දැන් අපි හිතමුකෝ රුපියල් 20ක් විතර දීලා අන්ධ කෙනෙකුට මං රුපියල් 100ක් දුන්නයි කියලා කිව්වොත් එයා ඒ වෙලෙම හඳුනගෙන ඉවරයි. මේ කීයද තමුන්ට දුන්නේ කියලා. ඉතින් ඒ වගේ වංචාවක් කරන්න බෑ. ඒගොල්ලන්ට පේන්නේ නැති එක විතරයි ඇත්තටම තියෙන්නේ. අනිත් බැංකු කටයුතු සියල්ලම ඒගොල්ලන්ට අපිට ලබා දෙන්න හැකියාව තියෙනවා. කළමනාකාරීතුමනි මේ ඔකත් එක්ක අහන්න ඕනේ දැන් හදිස්සියෙන් හරි දැන් ගනුදෙනු කරුවෙක් දැන් බැංකුවක ගිණුමක් තියෙන ගනුදෙනු කරුවෙක් මානසික රෝගයකින් පෙළුණොත් එහෙම නැත්නම් සිහි විකල් තත්ත්වයකින් පෙළුණොත් නැත්නම් සිහි නැතිවීමකින් හරි සිටිනවා නම් ඒ වගේ වෙලාවකට ඒ වගේ පුද්ගලයෙක් ගිණුමේ මුදල් ලබා ගන්න කොහොමද දැන් ඒ වගේ මානසික තත්ත්වය මේ මොකක් කර ව්‍යාකූල තත්ත්වයටපත් වුණා නම් ඒ පුද්ගලයා දන්නේ නැහැනේ දැන් මේ පුද්ගලයාගේ ගිණුමේ සල්ලි ගන්න කවුද කාටද යන්නේ කියන එක දන්නේ නැහැ. මොකද ඒ පුද්ගලයා සමහරකට ඒද කැමති වෙන්නත් පුළුවන් අකමැති වෙන්නත් පුළුවන්. මේ වගේ වාතාවරණයකදී බැංකුව ක්‍රියාත්මක වෙන්නේ මොන විදියටද? ඉතාමත්ම හොඳයි මේ ප්‍රශ්නේ. බැංකුව මෙතෙන්දී ගනුදෙනු කරුගේ ආරක්ෂාව වෙනුවෙන් තමයි හැම වෙලාවෙම බැංකුවක් පෙනී හිටින්නේ. ඒතර කාගේ හරි ගිණුමක් තියෙනවා මේ මුදල් ආරක්ෂා කිරීම බැංකුවේ ප්‍රධාන වගකීම. බැංකුව මුදල් ලබා දෙන්නේ නැති කාරණා තියෙනවා. අවස්ථා. ඒකෙන් ඔබතුමා කියපු කාරණේ තමයි ප්‍රධානම අවස්ථාව. කවුරු හරි කෙනෙක් සිහි විකල් තත්ත්වයටපත් වුණොත්.
නැත්තම් සිහි නැතුව හිටියොත් අපි තුන් හදිසි අනතුරක් නිසා සිහි නැතුව යනවා. නැත්තම් සිහි විකල් තත්ත්වයටපත් වෙනවා. මේ වගේ වෙලාවකදී අපි ගිණුම සම්පූර්ණයෙන් අත්හිටවනවා. කාටවත් මුදල් ලබා දීමක් කරන්නේ නැහැ. එතකොට මේ ඕකත් එක තවත් වැදගත් ප්‍රශ්නයක් තියෙනවා. දැන් හදිසි අනතුරක් හින්දා කවුරු හරි ගිණුම් හිමියෙක් කියන්නේ බැංකුවත් එක්ක ගනුදෙනු කරන බැංකුවේ ගනුදෙනුකරුවෙක් මේ හදිසියේ හරි රෝහල් ගත වෙලා ඒ පුද්ගලයා එක්තැන් වෙලා ඉන්නවා නම් අන්න ඒ වගේ වෙලාවක දැන් හිතමුකෝ බැංකුවට වෙලා සල්ලි ගන්නම බැහැ ඒ වගේ පුද්ගලයෙකුට. දැන් වයසට ගිහිල්ලා එක්තැන් වෙලා ඉන්න වැඩිහිටියෙක් වෙන්න පුළුවන් නැත්නම් හදිසි අනතුරකින් අනතුරකට ලක් වෙලා එක්තැන් වෙලා ඉන්න පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඒතර මේ වගේ පුද්ගලයන් සම්බන්ධයෙන් බැංකුව අනුගමනය කරන්න කියන්නේ මුදල් ලබා ගැනීමේදී නැත්නම් වෙන කෙනෙකුට මුදල් ලබා දීමේදී ඔහුගේ ගිණුමේ ඔහුගේ හෝ ඇයගේ ගිණුමේ තියෙන මුදල් ලබා දීමේදී බැංකුව ක්‍රියාත්මක වෙන්නේ මොන විදියටද? ඇත්තටම හොඳයි. ගොඩක් දෙනෙකුට ওই ප්‍රශ්නේ එනවා. දැන් අපි හිතමු හදිසි අනතුරකට භාජනය වෙලා රෝහල් ගත කළොත් එයාට පුළුවන් තමුන්ට මේක ලිඛිත ඉල්ලීමක් කරන්න. අපිට ලියා ගන්න පුළුවන් නම් ලිඛිත ඉල්ලීමක් කරන්න පුළුවන්. මට මෙන්න මේ නිශ්චිත ගාණ සඳහන් කරලා මට මෙන්න මේ මුදල ලබලා දෙන්න කියලා ලිඛිත ඉල්ලීමක් කරලා කවුරු හරි තමුන්ගේ සමීපතේ කතේ බැංකුවට එවන්න පුළුවන්. ඒ එවන වෙලාවේදී හැබැයි බැංකුව හැම වෙලාවෙදිම මේ තහවුරුවක් කරගන්න උත්සාහ කරනවානේ. ඒ කියන්නේ නිකම්ම දෙන්න උත්සාහ කරන්නේ නැහැ බැංකුව. ඉතින් හැම වෙලාවෙදිම මේක දැන් කාගේ හරි ගිණුමක මුදල් ආරක්ෂා කර ගැනීමනේ බැංකුවේ වගකීම. ඉතින් ඒ නිසා හැම වෙලාවෙම බැංකුව උත්සාහ කරනවා මේක නිවැරදිව කෙනා මේක හරිද කියලා බලා ගන්න. ඉතින් අපි එන කෙනාත් උත්සාහ කරන්න ඕනේ මේ බැංකුවට මේකට සහායක් දෙන්න. ඉතින් එතකොට ඒ නිසා අපි හිතමු රෝහල් ගත වෙලා නම් වෛද්‍යතුමාගෙන් නිර්දේශය වෛද්‍ය සහතිකයක් අරන් එන්න මේක මෙයා ඇත්තටම රෝහල් ගත වෙලා ඉන්නේ කියලා. එතකොට දැන් බැංකුවට තහවුරුවක් කරගන්න පුළුවන් මේක හරි මේ අපේ ගනුදෙනුකරු රෝහල් ගත වෙලාම ඉන්නේ කියලා එතෙන් තහවුරුවක් කරගන්න පුළුවන්. එහෙම කරලා එන කෙනාට අපිට ණය මුදල නෙමෙයි ඉල්ලන මුදල අපිට ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි දැන් බැංකුවට මේ එන කෙනා ගැන එච්චරම විශ්වාසයක් නැත්තම් හොඳම දේ මම මේ කිව්වේ බැංකුවත් අපහසුතාවයටපත් නොවි කරන්න යෝජනාවක් කරන්න පුළුවන්. එයාගේ ගෙනවට මේ මුදල බැර කරලා ලබලා දෙන්න කටයුතු කරලා දෙන්න කියලා. එතකොට ආයේ මුකුත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට බැංකුව කරන්නේ දැන් ලිඛිත ඉල්ලීම කරනවා මම මෙහෙම රෝහල් ගත වෙලා ඉන්නේ. මට මෙච්චර මුදලක් ගන්න ඕනේ නිශ්චිතව. මේක මගේ පුතා එනවා. නැත්තම් මගේ මෙන්න මෙයා එනවා. එයාගේ ගිණුමට මේ මුදල බැර කරලා ලබා දෙන්න කටයුතු කරන්න කියලා. එතකොට බැංකුව නිශ්චිතයි ඒ දුන්නේ කාටද කියලා. එතකොට account එක නම්බර් එකක් එක්ක ඒ දේවල් වර්තා වෙනවා. එතකොට එයාට බැර කළා එයාට පුළුවන් අපසු ගැනීමක් කරලා කරන්න. දැන් මම කිව්වේ වැඩි හොඳට. දැන් අපි හිතමුකෝ දැන් ඔබතුමා කිව්වා තව එකක් අසනීප වෙලා ගෙදර ඉන්නවා. එතකොට දැන් වෛද්‍යවරයා නැහැනේ. එතකොට එක්තැන් වෙලා ඉන්නවනේ. එතකොට පුළුවන් ග්‍රාම නිලධාරිතුමාට මෙයා මෙන්න මේ තත්ත්වෙන් ඉන්නේ එන්න හැකියාවක් නැහැ කියලා එයා තහවුරුවක් කරලා දුන්නොත් බැංකුවට ඒත් මේ මුදල ඒ විදිහටම ගෙවන්න පුළුවන්. ඒතර දැන් වයසක ආච්චම්ම කෙනෙක්ට වගේ නම් අත්සන් කරගන්න බැරි නම් එතකොට කොහොමද කරන්නේ? අන්න හරි. ඒ වගේ වෙලාවකදී නම් බැංකුවට ඇවිදilla සහාය ගන්න වෙනවා කළමනාකරුතුමාට කියලා ඉවර වෙලා. එතකොට බැංකු නියෝජිතයෙක් එවලා ගෙදරට මේ ඇඟිලි සලකුණ තියලා අපිට මේ මුදල් ගෙවීම කරන්න පුළුවන්. එතකොට එයා වාචිකව ප්‍රකාශ කරනවා මට මෙච්චර ගාණක් ඕනේ කියලා. ඒක බැංකුවට තහවුරුවක් කරගන්න පුළුවන්. ඒ මගින් කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ කෙනෙකුට මෙහෙම දෙයක් කරලා දෙන්නත් පුළුවන්. ඇටර්නි බලපත්‍රයෙන් කාට හරි බලය පවරන්න පුළුවන්. බලය පවරුවොත් ඒ බලය පවරපු කෙනාට බැංකුවට මුදල් ලබා දීමේ හැකියාව තියෙනවා. ඉතින් ජීවන ගෙත්තමේ අපි අද ඔබේ බැංකු ජීවිතයට ගොඩක් වැදගත් වෙන කරුණු කාරණා රසක් කතා කරා. කළමනාකාරීතුමනි මේ අවසාන වශයෙන් මේ අපි ජීවන ගෙත්තම නරඹන ප්‍රේක්ෂකයන්ට ඔබතුමාට ලබා දෙන්න තියෙන පණිවිඩය මොකක්ද? ඇත්තටම සතුටුයි ඔබතුමාලා මේ අද කරපු කාරණේ මම හිතන්නේ කවුරුත් නාලිකාවක් කරාද කියලා හිතෙනවා. එතකොට බොහෝ කාරණාවලදී බැංකුවට ඇවිදිලා රැඳෙනවට වඩා අපේ ගනුදෙනුකරුවන්ට මම කියන්න කැමති මේ අලුත් තාක්ෂණයට යන්න කියන එක. තරුණ ඔබලා නම් අනිවාර්යෙන් හරි ආසාවෙන් මේක වැළඳ ගන්නවා. අලුත් තාක්ෂණයට යන්න බය වෙන්න එපා. අපි බැංකුව ඇතුලේ රැඳී ඉන්න ප්‍රමාණය අවම කරන්න පුළුවන් නම් හොඳයි මේ කොවිඩ් වාතාවරණයත් එක්ක. එතකොට ඕගොල්ලන්ගේත් ආරක්ෂාව සමාජ සියලු දෙනාගේම ආරක්ෂාව රැඳෙනවා. ඉතින් මේ අලුත් තාක්ෂණය භාවිතා කරලා ඇප් එක භාවිතා කරලා අන්තර්ජාලය භාවිතා කරලා අපිට පහසුවෙන් ගනුදෙනු කරන්න පුළුවන්. බැංකුවට එන වෙලාවෙදිත් කාර්යබහුල නැති වෙලාවක කාඩ් පත භාවිතා කරලා බොහොම සැහැල්ලුවෙන් අපිට මුදල්
තැන්පත් කරන එක කරන්න පුළුවන්, බිල්පත් ගෙවන එක කරන්න පුළුවන්. දැන් මැෂින් සවි කරලා තියෙන්නේ. මුදල් ආපසු ලබා ගැනීම කරන්න පුළුවන්. ඒ නිසා මම මේ යෝජනා කරන්නේ අලුත් තාක්ෂණෙත් එක්ක අපි බැංකු කටයුතු කරමු කියලා. හොඳයි. අලුත් තාක්ෂණයත් එක්ක ඔබේ ජීවිතය අලුත් කරන ගමන් ජීවිතය ගෙත්තම් කරගන්න තාක්ෂණයත් එක්ක බැංකුවට යමු වෙන්නේ. ඉතින් අද අපිත් එක්ක එකතු වුණේ මහජන බැංකුවේ කළමනාකරු වශයෙන් කටයුතු කරන ලසන්ත රණතුංග මහතා. බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට අද දවසේ ජීවන ගෙත්තමත් එක්ක එකතු වුණාට. ආයුබෝවන් කියා සමුදෙනවා ඔබතුමාට. ඉතින් ජීවන ගෙත්තමේ අපි අද ඔබේ ජීවිතයට ගොඩක් වැදගත් කරුණු කාරණා රැසක්ම කතා කරා. ඉතින් බැංකුත් එක්ක ගනුදෙනු කරනකොට කළ යුතු දේ මොනවාද, නොකළ යුතු දේ මොනවාද, ඒ හැම දෙයක් පිළිබඳව ඔබට අද පුළුල් හොඳ පැහැදිලි අවබෝධයක් අපි ලබා දුන්නා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඔබට තියෙන ගැටලු, ඔබේ තියෙන අදහස් අපි වෙත යොමු කරන්න නම්බර 177 1B කොට්ටාව පාර හෝ කන්දර දකුණ යන ලිපිණයට ඔබට යම්කිසි ප්‍රශ්නයක් තිබෙනවා නම්, ඔබේ අදහසක් අපිට යොමු කරන්න තිබෙනවා නම් අමතන්න අපිව 011 256 36 කියන දුරකථන අංකයෙන්. ඉතින් හෙට දවසේදීත් ඔබේ ජීවිතය තව තවත් අලුත් විදිහට ගෙත්තම් කරගන්න අද දවසේ කතා කරපු දේවල් වැදගත් වුණා කියලා අපි හිතනවා. ඉතින් තවත් දවසක ඔබේ ජීවිතය ගෙත්තම් කරගන්න අවශ්‍ය කරන අලුත් දේවල් එක්ක ඔබ හමුවට එන්න අපි සෝදානම්. අදට ඔබේ ආලින්දෙන් සමු ගන්නවා. යලිත් දවසක හමු වෙමු. ආයුබෝවන්.